කම්පෝස් පොහොර කියන එකෙන් ශාක පෝෂකයක් ශාකයකට ලබා දෙන්න බෑ. ඉතාමත්ම අල්පයි. ෆිෂ් ප්‍රොඩක්ට් එකක් හෙක්ටයාරයකට ලීටර් 7-10ක් අතර පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ තීරණේ කොයි මොහොතේ හරි ගන්න ඕනේ මේ රටේ ඉදිරි අනාගතයේ ඉදිරි ජාතිය වෙනුවෙන්. අපේ ඉදිරි පරම්පරාව වෙනුවෙන්. මේක ඇවිල්ලා ජාතික ප්‍රතිපත්තිය. මේක ගෙනියන්න අපි හැමෝම සහයෝගයක් දෙන්න ඕනේ. විනාශ වෙලා තියෙලා තියෙන ජෛව පද්ධතියක් නැවත යථා තත්ත්වයට පත් කරන්න එක රැයකින් බෑ. අන්න එතන තමයි ඔය එක රැයක කතාව ඇත්තටම අදාළ වෙන්නේ. සමහර ගොවි මහත්තුරු ඔවුන් විසින්ම කාබනික පොහොර හදාගෙන තිබ්බා. මේ දැනුම ගොවියට ගියාට පස්සේ මේ ගොවියෝ කලබල වෙන එක ඇත්තටම නවතිනවා. මේ නොතේරුම්කම. පාරෙන් එළඹෙන යලකන්නේ ඉතාමත්ම සාර්ථක යලකන්නයක් බවට පත් කරන්න අපි දැන්ටම සූදානම් වෙලා සිටිනවා. රසායනික පොහොර යෙදවුම් වලින් හැදෙන අර ක්ෂණික අස්වැන්න වලට සාපේක්ෂව යම්කිසි ප්‍රමාණයක පසුබෑමක් දකින්න පුළුවන්. නමුත් ඒක දීර්ඝකාලීනව නෙමෙයි. අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. ආයුබෝවන්. ගෙවුනේ හොඳ කාලයක් නෙවෙයි. තවමත් එතරම් සුබවාදී කාලවකවානුවක් උදා වෙලා නැහැ. මේ වෙද්දි අපේ රටේ හැම තැනම ප්‍රශ්න. ඔබ දන්නවා ගොවියෝ මහපාරට බැහැලා උද්ඝෝෂණ ව්‍යාපාරවල නියැලෙනවා. ඒත් එක්කම පොහොර ප්‍රශ්නේ දරුණුවට මුළු රට පුරාම තියෙනවා. ඒත් එක්කම ආහාර අර්බුදයක් ඉදිරියට ආහාර හිඟයක් ඇති වෙයි කියලා පුරෝකතනක් තියෙනවා. මේ හැම දෙයක්ම එක්ක අපි වගේම ඔබත් දැඩි ලෙස පීඩනින් ජීවත් වෙන්නේ කියලා අපි දන්නවා. ඒත් එක්කම මේ කාලවකවානුවේදී හරිත කෘෂිකර්මාන්තය ගැනත් ප්‍රවෘත්ති අපිට ඇසෙනවා. ඒ නිසා අපි කල්පනා කරා කාලාත්‍රේ කතා බහ තුලින් හරිත කෘෂිකර්මාන්තය ගැන කතා කරන්න. දැන් අපි අද මේ මුහුණ දෙමින් ඉන්න ප්‍රශ්නවලට හොඳම විසඳුම තියෙන්නේ හරිත කෘෂිකර්මාන්තය තුලද නැත්නම් මේ ප්‍රශ්න පටන් ගත්තෙම හරිත කෘෂිකර්මාන්තයත් එක්කද? අපි දන්නවා ඒ ගැටලුව ඔබට තියෙනවා කියලා. ඒ නිසා අපි අද ඒ ගැන කතා කරමු. ඒ ගැන කතා කරන්න අපි අද ආරාධනා කරා බයෝෆුඩ්ස් පුද්ගලික සමාගමේ සාමාන්‍ය අධිකාරී මෙහෙයුම් ශම්මි කිරින්දේ මහතාට. ඒත් එක්කම අද වැඩසටහන සඳහා අද අපි එක්කාසු කරගත්තා RKG බයෝග්‍රීන් ෆාම් වෙනුවෙන් එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ සහ උපදේශක චමින්ද හෙට්ටිකංකානමගේ මහතාට. දෙදෙනාටම ආයුබෝවන්. ශම්මි මහත්මයා දශක 4ක් තිස්සේ අපි භාවිතා කරපු ක්‍රමය වෙනස් කරලා එකපාරටම අලුත් ක්‍රමයක් රටට හඳුන්වා දෙන්න යනවා. ඒත් එක්කම දැන් අපිට හරිත කෘෂිකර්මාන්තය ගැන වැඩිපුර ඇහෙනවා. කරලියේ තියෙන ප්‍රධානතම මාතෘකාව හරිත කෘෂිකර්මාන්තය. මොකක්ද මේ හරිත කෘෂිකර්මාන්තය කියලා කියන්නේ? අතරම දුලාශී ප්‍රථමයෙන් මම චරණ නාලිකාවට ස්තුතිවන්ත වෙන්න ඕනේ. විශේෂයෙන්ම අපි මේ වගේ ඉතාමත්ම වැදගත් අවස්ථාවක මේ කතා බහට අපිට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඔයා ඊටාම හොඳ ප්‍රශ්නයක්කින් තමයි මේ වැඩසටහන පටන් ගන්නෙ. ඇත්තටම මම මුලින්ම කියන්න කැමති මේක මේ අලුතෙන් පටන් ගත්ත දෙයක් නෙමෙයි. මේ රටේ කාලාන්තරයක් තිස්සේ යටපත් වෙලා තිබුණු අපේ දේශීය කෘෂිකර්මාන්තය නැවත ඉස්මතු කර ගැනීමේ වැඩපිළිවෙලක් විතරයි. එතකොට මේ වැඩපිළිවෙල ඉස්මතු කර ගැනීමේදී ඒක කාලයට අනුරූපව තාක්ෂණය අතින් යෙදවුම් අතින් ක්‍රමවේද තුලින් වෙනස් මාවතකට යොමු කිරීමේ වැඩපිළිවෙලක් එක්ක මේක ඉදිරියට රැගෙන යාමේ වැඩපිළිවෙලක් මිස මේක අලුතෙන් ඒ කියන්නේ අපි කියන්නේ මේ නැවත නව සොයා ගැනීමක් නෙමෙයි කියන එකයි අපි සඳහන් කරන්න ඕන. ඇත්තටම අපි කිව්වොත් එහෙම දශක 4ක් තිස්සේ අපි පුරුදු පුහුණු වෙලා හිටපු රසායනික කෘෂිකර්මාන්තය අපි ගත්තොත් එහෙම අපි අතීතයේ මේ රට කිසිම දවසක රසායනික පොහොර මත කෘෂිකර්මාන්තය කරපු රටක් නෙමෙයි. පෙරදිග ධාන්‍යාගාරය, අපේ තිබුණු කෘෂිකාර්ය මාර්ග, අපේ පෙරදිග ධාන්‍යාගාරය කියලා විරුදාවලිය ලැබු රටක්, පිටරටවලට පවා සහල් අපනයන කරපු රටක්. ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබ්බ, ඊටාම සරල හොඳ ජීවන රටාවක් තිබුණු රටක් මේක. එතකොට අපි ඒ යුගයත් මේ යුගයත් එක්ක සංසන්දනය කරලා බලනකොට අපේ සමාජමය ආර්ථිකමය විශාල පරිවර්තන සිදු වෙලා තියෙනවා මේ රසායනික පොහොරවල ආගමනයත් එක්ක. එතකොට අපි ඉස්සල්ලාම බලන්න ඕනේ කොතනද අපි පටන් අරන් තියෙන්නේ, කොතනටද අපි යන්න ඕනේ, කොයි වගේ තැන්වලටද අපි අපේ අවධානය යොමු කළ යුත්තේ කියලා. අපි ඉස්සල්ලාම බලමු අපි ගත කරපු අපේ මූලික සමාජ ආර්ථික රටාවන් ගැන. මේ රටේ
ඊටාම සරල ජීවන රටාවක් කුෂිකර්මාන්තය බැඳුණු රටක්. ඒ කියන්නේ වැප දාගැබ පන්සල වගේ සංකල්පත් එක්ක බෞද්ධ සාරධර්ම යහපත් කුෂිකර්මාන්තික ප්‍රතිපත්තිත් එක්ක ඒ වගේම අන්‍යෝන්‍යයට අවබෝධයෙන් උදව්පදව් කරමින් ගෙවපු ජීවන රටාව අපි හිවෑ දැන් කොතනද ඉන්නේ? එතකොට ඒ එක්කම ගොවිතැන පරිවර්තනයේ වේගන ආවේ කොයි කාල වකවානු වල ඉඳන්ද? එතකොට මේක වාණිජ්‍යකරණයට ලක්වීමෙන් අපිට ඇති වෙලා තියෙන ප්‍රතිවිපාක මොනවාද? මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් අපිට ඊටාම පුළුල්ව මේ වැඩසටහන තුලින් සාකච්ඡා කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මං හිතනවා මං විශ්වාස කරනවා මං අහපු ප්‍රශ්නෙට ඔබතුමාගෙන් තාමත් හරි පිළිතුරක් ලැබුණේ නැහැ කියලා පැහැදිලි කිරීමක්. ඒ නිසා මම මේ ප්‍රශ්නම අරගෙන ඔබතුමා ගාවට යනවා. 1960 විතර ඉඳන් අපි විතරක් නෙමෙයි මුළු ලෝකෙම භාවිතා කරපු ක්‍රමය වෙනස් වෙනවා. අද වෙද්දී දැන් ලෝකේ වෙනත් රටවල් විවිධ මාර්ගවල යද්දී අපේ රටේ අපිට අලුත් මාතෘකාවක් ඇහෙනවා. ඒකට අපි කියන්නේ හරිත කෘෂිකර්මාන්තය කියලා. අද අපේ මාතෘකාව හරිත කෘෂිකර්මාන්තයේ අභියෝගය. මේක ඇත්තටම ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. ඒ නිසාම විවිධ ප්‍රශ්නත් ඇති වෙලා තියෙනවා. හරිත කෘෂිකර්මාන්තය එකපාරටම කරලියට එන්නේ ඇයි? මොකක්ද හේතුව? දුරාශි දවස්තාවක් අපිට මේක ලබා දීම සම්බන්ධව මේ වැඩසටහන හරිත කෘෂිකර්මාන්තය කියලා කියන්නේ මේ එළවලු වගා කිරීම පමණක් නෙවෙයි. වී වගා කිරීම පමණයි. මේකේ තියෙනවා සමාජීය ආර්ථික සෞඛ්‍ය මේ හැමදේම තියෙනවා. උදාහරණයක් හැටියට අපි රටක් හැටියට ගත්තම අපි 1960න් පස්සේ යූරියා භාවිතා රසායනික පොහොර භාවිතා කරලා යම් තරකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි ඒකේ ක්‍රමවේද හදාගෙන පොහොර ලංකාවට ඉම්පෝට් කරලා ඒ වගේ වැඩසැලසුම් වලට ගිහිලා තියෙනවා. නමුත් ඒ අතරතුරම අර ශම්මි කිව්වා වගේ කාබනික වගාවත් මේ හා සමානව යම් තැන්වල කිරීගෙන ගියා. නැත්තේ නෑ. මොකද අපි එක්ස්පෝර්ට් මාකට් එකේ කාබනික වලින් හොඳ ඉල්ලුමක් ලබනවා, හොඳ තැනකට යනවා. මේකේ ඇත්තටම අපි දෙයක් මේ හරිත කෘෂිකර්මාන්තය කියලා දැවැන්ත ලෙස මේක පටන් ගත්තේ මේකේ ලොකු පිම්මක් අපිට පයින්න තියෙනවා. එකක් තමයි මම උදාහරණයකට කියන්නම්. ලෝකේ ඉස්සරහට බලශක්ති අර්බුද එනවා. මේක ලොකු ප්‍රශ්නයක්. බලශක්ති අර්බුද එනකොට අපිට පොහොර නිෂ්පාදන ධාරිතාවල් අඩු වෙනවා ලෝකේ. එක පාටම. අපිට එක පාටක සම්බාධකයක් දැම්ම කියන්නකො. අපි කවරේ රටක් අපි යූරියා ගෙන්නන රටක් අපිට මේ රසායනික පොහොර ගෙන්නන රටවල අපිට සම්බාධකයක් දානවා. අදින් පස්සේ උගලන්ට පොහොර දෙන්නේ නැහැ. අපි ඒතර මොකද්ද කරන්නේ? ලෝකේ එකම රට ඒ වෙලාවේ මේ දේවල් ගත්තදී අපි රටක් හැටියට ඔක්කොම එකතු වෙලා මේ තීරණය ගත යුතුයි කියන ස්ථාවරේ අපි ඉන්නවා. මොකද අපි පොහොර නිෂ්පාදනය කරන සමාගම් හැටියට මේ අපේ වාසිය තකා ගන්න ක්‍රියාමාර්ගයක් නෙමෙයි. මම එකක් කියන්නම් දුලාශිට මේ අහපු දෙයට අපිට ඒ වගේ සම්බාධකයක් ආවනම් අපිට එකපාරට මේ අපේ අස්වැනු නිෂ්පාදන මේ හැම ධාරිතාවම එකපාරට නවතින්න පුළුවන්. නමුත් අපි කාබනිකකරණයේ යෙදී සිටියාම අපිට කිසිම බාධාවක් එන්නේ නැහැ. අපිට එකපාරට 100%ක් සක්සසිබිලිටි එකක් ගන්න බෑ මේකේ. පොඩි ප්‍රශ්න තියෙනවා. නමුත් අපිට මේ පාර අපි කන්නේ වැඩ කරා වීගෝ විතන සම්බන්ධව කතා කරොත් එහෙම අපි 60%ක විතර සාර්ථකත්වයක් ලැබලා තියෙනවා. ඒකෙත් අඩුපාඩු තියෙන මොකද පළවෙනි පාරනේ ගත්තේ මේක මිනිසුන්ට පුරුදු කරන්න. මොකද මිනිසුන්ට ලංකාවේ තියෙනවා ලංකා සමාජීය රටාව හැටියට 1960 ගණන් වල යූරියා පුරුදු කරලා තියෙන්නේ ස්පූන් ෆීඩ් කරලා. ඒ කියන්නේ මිනිසුන්ට හැන්දෙන් කැවුවා. දැන් අපිට ආපහු අපේ පරණ දේ මිනිසුන්ට හැන්දෙන් කවන්න සිද්ධ වෙලා තියෙනවා. යථාර්ථයක් හැටියට ගත්තා මිනිස්සු 100%ම මේකට කැමතියි. මම උදාහරණයකට කියන්නම්. පොළොන්නරුව අනුරාධපුර දිස්ත්‍රික්කවල අද පිළිකා රෝහලට බස් සේවයක් දාලා තියෙනවා. ඇයි අපි වග්ගොඩ ස්පිතාල හදන්නේ? පිටරට වලින් ආධාර දෙන්නේ ඇයි අපිට? අපිට අවශ්‍ය නැහැ. අපේ රසායනික පොහොර අවභාවිතාව. අපිට ගොවියට කිසිම රසායනික කම්පැනියක් ගොවියට කියලා දෙන්නේ නැහැ නිර්දේශයක් අනුව මේවා දාන්න කියලා. ගොවියට හිතුමතේ දානවා. අවභාවිතා කිරීම ඒවා වායුවට එකතු වෙනවා. වතුරට එකතු වෙනවා. ඒ ඔහොම ගිහිලා යම් කාලෙකදී ලංකාවේ අපේ ආයු කාලයේ මට්ටම මිනිස්සුන්ට අඩු වෙනවා. ඉතින් මේකේ පිටිපස්සේ ලොකු පිරිසක් ඉන්නවා. රසායනික පොහොර අපි දකිනවනේ මේ ඇසුරුම් වල බහලුම් වල භාවිතා කර යුතු ප්‍රමාණය දක්වලා තියෙනවා. ඔව්. නමුත් එහෙම තිබ්බට අපේ ගොවි මහතුරු අපේ ලංකාවේ ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කාටවත් ලොකු ඩෙමොන්ස්ට්‍රේෂන්ස් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒගොල්ලන් කරන්නේ ඒගොල්ලන්ගේ වගා භූමියට තව කෙනෙක්ගේ කීම අහලා ඒව දාලා අනිසි ලෙස පාවිච්චි කරනවා. මේ අනිසි ලෙස පාවිච්චි කිරීම තමයි වෙන්නේ. කාලයක් අපේ රටේ තිබ්බන්නේ පරිදිබෝධනාශක බීලා මැරෙන මිනිස්සු හිටියේ. ලෝකෙ වැඩිම රට වුණා අපි. ජීවිත හානි කරගන්න.
ඉතින් මේ හැමදේම වෙලා තියෙන්නේ මේ වගේ දේවල් නිසා. කෘෂිකර්ම නිලධාරීන් ඉන්නවනේ මාර්ගෝපදේශන ලබා දෙන්න ගොවියන්. කෘෂිකර්ම නිලධාරීන් ඉන්නවා ගොවින්ට කියනවා. නමුත් ගොවියන්ගේ ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වය හා එක සිදුවීම් මත මානසික පීඩන මත ගොඩක් වෙලාට ගොවියෙක් ඇත්තටම ණය වෙලා ඉන්නේ. ගොවියාගෙන් සමහරවිට මම දැකලා තියෙනවා මම බහුජාතික මේ රාජ්‍ය සංවිධානත් එක්ක 2012 ඉඳලා මම කාබනික ව්‍යාපෘතිවල හිටපු කෙනෙක්. ඉතින් මම නම් වශයෙන් කියන්නේ මම මේ ව්‍යාපෘතිවල කරන මම එක සමීක්ෂණයක් කරා නූරේලියේ එළවලු ගොවිතැන නූරේලිය ඉඳන් මේ පැත්තට එක ඒරියාස් වල. ඒකෙදි මට හම්බුනේ දෙයක් තමයි ගොවියට ණයට දෙනවා මුදලාලි බඩු. ගොවියා එක පාවිච්චි කරනවා. එතකොට එයා ණය වෙලා. එතකොට අස්වැන්නෙන් අරයා සම්පූර්ණ ප්‍රමාණය ගන්නවා. නමුත් අරයාට කිසිම තත්වයක් ලැබෙන්නේ නැහැ. ඉතින් රසායනික මේ කාබනික පොහොර යෙදවීම් වලින්දී ගොවියාව ලොකු ප්‍රශ්න වලට එන්නේ නැහැ. රජය සහනාධාරයට දෙනවා. වගේම අඩු මුදලට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් නමුත් දැනටත් ගොවි මහත්තුරු මේක අත්අදා බලාගෙන වැඩ කරන් යනවා. දැන් මට මෙහි මොකද්ද මේ අනුරාධපුර ටිකක් එහා ඒරියා එක වවුනියා වලට ඒරියා එකේ මට හම්බුණා. ඒගොල්ලන් කරනවා බෙරිබත් කියලා ක්‍රමයක්. බත් මේ අපිට හම්බෙච්ච බත් මේ ඉතුරු වෙන බත් දිය කරලා ඒවා පෙරහන් කඩේකින් පෙරලා ඒවා පොළොවට ගහන එකේ සුද්ධ දීවි මූල්‍යතාවය වැඩි වෙලා මේ ගොවිතැනට පහසුදායි තත්ත්වයක් එනවා. ඉතින් මම මේ හරිත කෘෂිකර්මාන්තය කියලා මේ එළවලු වගා කිරීමවත් වී වගා කිරීමවත් නෙමෙයි. මේක සෞඛ්‍ය සමාජීය ආර්ථික බලනවා. දැන් උදාහරණයක් යට අපි මේක අවුරුදු 5ක් මේ ව්‍යාපෘතිය කරගෙන ගියොත් අපිට එක්ස්පෝර්ට් මාකට් එකේ හරිම ලොකු තැනක් එනවා. ඉතින් ඔය කියන තරම් සාධනීය සහ ප්‍රතිඵලදායක දෙයක් නම් ඇයි අපි දශක 4ක් ඕකම භාවිතා නොකර මේ වෙනත් ක්‍රමයකට ගියේ? ඇයි අපි නරක දැන රසායනික පොහොර ක්‍රමයට යමු උනේ? ඔව් ඉතින් ඒකේ මට කියන්න තියෙන්නේ දැන් අපි පොඩි කාලේ ඉඳලා ওই තත්ත්වයේ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඒ තත්ත්වය ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ රටේ ගොඩක් දේවල් මම දේශපාලනය පාවිච්චි කරන්නේ නැහැ. නමුත් යම් යම් මතවාදීන්ගේ අපේ ජීවත් වුණ අපි කාල සීමාවල වෙච්ච සිදුවීම් මත ඒ වලට සිද්ධ වෙලා තියෙනවා. ඒ වලට උර දෙන්න. ඉතින් නමුත් දැන් රටක් හැටියට මේ ගත්ත තීරණයට අපි ඔක්කොමල්ලාම එකතු වෙලා ගත්තොත් මොකද මම හිතන්නේ අපි මිනිස්සු හැටියට අපේ රටේ ලොකුම දේ තමයි අපි නෙගටිව් හිතන්නේ. පොසිටිව්ලි හිතන්න ඕනේ. දැන් මම මේ කරන්නේ මගේ දරුවන් වෙනුවෙන්, දරුවන්ගේ දරුවන් වෙනුවෙන්. අපිට හදිසි ඉදිරි අනාගතයේදී අවුරුදු 20කින් විතර පස්සේ ළමයි 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට පිළිකා රෝගියෙක් වුණොත් වැඩක් නැහැනේ. අපි මුදල් හම්බ කරලා වැඩකුත් නැහැ. අන්තික මුදල් හම්බ කරනවා කියලා ලොකු දෙයක් ගොවියන් අතර නැහැ. අපේ ගොවියෝට යාන වාහන නැහැ. දැන් පිටරට ගන්න උදාහරණයකට මම දුවශයට කියන්නම් බර්මා රටේ ගත්තොත් එමේ ගොවියෙක්ට ඒගොල්ලන් කාබනික වගාව 2003 දී සම්පූර්ණ යොමු වෙනවා ඒගොල්ලන්. ලෝකෙ ඒගොල්ලන් ඈඳගත්තේ නැහැ. ඒගොල්ලන්ගේ එකම දේ තියෙන වගාව. ඒගොල්ලන් අදට හෙක්ටයාරයකින් වී කිලෝ 10000කට එහා ගන්නවා ඒගොල්ලන් කාබනික වගාවේ. ඔබතුමා කියන්නේ මේ ලෝකයේ අනිත් රටවල් ශනිකව කාලයක් තිස්සේ භාවිතා කරපු රසායනික පොහොර ක්‍රමවේදයෙන් ඉවත් වෙලා එක රැයකින් කාබනික පොහොර වගාවට යොමු වුණා කියලා. එක රැයකින් මුන්නේ 2013 දී බර්මා රට ඒ තීරණය ගත්තා. මොකද ඒගොල්ලන් ලෝකේ ගොඩක් දේවල් ඈඳගත්තේ නැති රටක් ඒගොල්ලන්. ඒගොල්ලන්ගේ සංස්කෘතිය රැකගෙන යන එකම රටක් ඒගොල්ලන්ට. හැබැයි ඒගොල්ලන්ගේ ගොවි මහතුරු ඉතාමත්ම සාර්ථකයි. ලොකු සල්ලි තිබෙන හොඳම ඩෙවලොප්මන්ට් තත්ත්වයක් තියෙන ගොවි මහතුරු ඉන්නේ. අපේ රටේ එහෙම නැහැනේ. ඔව් අපේ රටේ ඉන්න එක තමයි මම කියන්නේ. එතකොට ඒගොල්ලන්ගේ තියෙන ජාතික හැඟීම අභිමානයක් තියෙන. ඒ කියන්නේ අපි කරන්න ඕනේ කියන තියෙනවා. හැමෙම අපේ පුරුදෙන්න ඕන අවංකත්වය කියන දේ. අවංකත්වයේ හැදුනොත් අපිට පුළුවන් ඉස්සරහට එන්න. අපි හැදුනොත් තමයි අපේ දරුවන්ගේ අනාගතය ඉස්සරහට එන්නේ. ඉතින් රටක් හැටියට අපි ගන්න ඕන තීරණය. අපි කවදාත් හිතුවේ නෑ අපේ රටේ යුද්ධ තිබ්බා ප්‍රශ්න තිබ්බා අපිට කවදාවත් මෙහෙම ඉන්න වෙයි කියලා අපි හිතුවේ නෑ. නමුත් ඒක අපි ජයග්‍රහණය කරලා තියෙනවා යම් විදි මට්ටමකින්. ඉතින් ඒක ඒතර ජාතියක් හැටියට අපි ඔක්කොම එකතු වෙලා කරලා තියෙනවා. ඉතින් මම කියන්නේ මේක අපි ජාති වේදයක් බල නැතුව හැම ජාතියක්ම අපිට එකතු වෙලා මේ ගමන යන්න අපිට පුළුවන්. බැරි කමක් නෑ. ඉතින් මේ මම කියන්නේ මේ අඩුපාඩු තියෙන්න ඕනේ. අඩුපාඩු තිබ්බොත් අපි හැදෙන්නේ. අඩුපාඩු නැති කෙනෙක් මේ ලෝකේ නැහැනේ. අඩුපාඩු තියෙනවා. නමුත් මේ අඩුපාඩුවෙන්ට මේවා පෙන්න ගගහ මේක වටන එක නෙමෙයි මේකේ ව්‍යාපෘතිය මම දකින දේ. නමුත් අපි මේව රැගෙන යන්න ඕනේ. හැබැයි ඒ වගේම මම නිෂ්පාදකයෙක් හැටියට කියන්නේ අපේ දේවල් ගුණාත්මක භාවයෙන් දෙන්න ඕනේ. එතකොට ආර්ථික මිනිස්සෙට සරිලන දේ ලැබුණම උදාහරණයකට ගන්න දුලක්ෂි දැන් අපි කාබනික වගා කරලා දැන් සාමාන්‍යයෙන් කාබනික හාලක් මිනිස්සෙට කන්න බෑ රුපියල් 300ක් 400ක් විතර නෝ ඕගනික් එකක් ගන්න. මොකද අනිකර ඒවා ලෝකල් මාකට් එකේ නේ එක්ස්පෝර්ට් මාකට් එකට දැන්නේ. එක්ස්පෝර්ට් මාකට් එකේ රුපියල් 2000ට 3000ට විතර ඉහළට විකිනෙනවා. ඉතින් දුලක්ෂ හිතන්න සාමාන්‍ය මිනිස්සෙට ওই තත්ත්වෙ ගන්න හම්බුනොත් කොච්චර ලොකු දෙයක්ද? එයාගේ ආයු කාලේ කොච්චර රැඳෙයිද?
එයාට ඉස්සරහට යන්න ඕන. ඒගොල්ලන්ට සාමාන්‍ය කෑමක් කන්න උලා. හැමෝටම මේ වගේ ලංකාවේ මේ රසායනික පොහොර භාවිතය අඩු කරපු ආහාර නැති ආහාර කන්න ලැබෙන කියලා ලොකු දෙයක් නේ. ඉතින් මේක ලබා ගන්න පොඩි කාලයක් අපිට යන්න වෙනවා. හොඳයි. ඔව්. එකපාරට අපිට කිසිම දෙයක් එකපාරට දිනන්න බැහැනේ. හොඳයි. ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නේ. ශාම්‍ය මහත්මයා දශක කිහිපයක් අපි පුරුදු වුණ භාවිතා කරපු ක්‍රමය එක රැයකින් වෙනස් කරලා අලුත් ක්‍රමයකට යාම සාර්ථකද? දැන් මෙතුමාගේ පිළිතුර අවසන් කරේ එක රැයකින් වෙනස් කරන්න බැහැ කියලානේ. මටත් තියෙන ප්‍රශ්නේ එයමයි. අපේ රටේ බොහෝ දෙනෙකුට මේ වෙද්දි තියෙන ප්‍රශ්නෙත් එයමයි. දශක කිහිපයක් අපි පුරුදු වුණ අපි භාවිතා කරපු ක්‍රමය එක පාරට එක රැයකින් වෙනස් කරන්න පුළුවන්ද? එහෙම කරද්දී ප්‍රායෝගික ප්‍රශ්න ඇති වෙනවා. දැන් ඒ ප්‍රායෝගික ප්‍රශ්න වලට අපි මුහුණ දෙමින් ඉන්නවා. ඇත්තටම තුලාශි දැන් ඔයා කියන කතාව හරි. නමුත් අපි මේ තීරණේ කොයි මොහොතේ හරි ගන්න ඕනේ මේ රටේ ඉදිරි අනාගත ඉදිරි ජාතිය වෙනුවෙන්, අපේ ඉදිරි පරම්පරාව වෙනුවෙන්, next generation එක වෙනුවෙන්. එතකොට අපි දශක 4ක් තිස්සේ රසායනික පොහොර පාවිච්චි කළා රටට ලැබිච්ච ප්‍රතිලාභ දිහා බලන්නකෝ. අපි එක කන්නයක් රසායනික පොහොර පාවිච්චි කරේ නැති වුණොත් එහෙම කරල හැදෙනවද? අස්වැන්න ආවද? නැහැ. අපි කෘමිනාශක, වල්නාශක ටොන් ගණන් මේ පසට එකතු කරලා තිනවා 1960 ගණන් වල ඉඳලා. කෘමියෝ වඳ වුණාද? වල් ටික වඳ වුණාද? නැහැ. එක කන්න එක වල්නාශක කෘමිනාශක ගැහුවේ නැත්තම් එහෙම ඒ වල් ටික ඒ වගේම එනවා. එතකොට කොහෙද අපි නැවතිලා තියෙන්නේ? එතකොට අපි කොහාටද යන්නේ? එතකොට මේ ක්‍රමයේ අපි ඉබාගාතේ යනවා අපිට කිසිම අරමුණක් කිසිම දෙයක් නැතුව මේ රටේ යන දිශානතිය මොකද්ද මේ රසායනික පොහොරත් එක්ක? අපි 1960 ගණන් වල ඉඳලා ටොන් මිලියන ගාණක් මේ පසට එකතු කරා නම් මේ පොළොව කොච්චර සරු වෙන්න ඕනේද අද? නමුත් අද බලන්න අපේ පස කොච්චර මුඩු වෙලා තියෙනවද කියලා. ශුද්‍රජීවී වැස්ම කියන එක 100%ටම බහැලා තියෙනවා. අපේ රටේ දැන් ශුද්‍රජීවීන් නැහැ. ඒ ශුද්‍රජීවීන්ගේ කාර්යභාරය කරගන්නට අපි සේලයින් දෙන රෝගියෙක්ගේ තත්ත්වයට අපේ පසපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ සේලයින් බටේ ගැලෙව්වොත් එහෙම නැත්නම් වෙන්ටිලේටර් එකේ බටේ ගැලෙව්වොත් මේ රෝගියා මේ යනවා. පස 100%ක් මුඩුයි. ඇයි ඒ? මේ නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් කියන ශාක පෝෂක සංඝටක හදන බැක්ටීරියා වැස්ම මේ රසායනික පොහොර, කෘමිනාශක, පලිබෝධ නාශක නිසා 100%ක් මේ රටේ විනාශ වෙලා ඉවරයි. එතකොට අපි එතෙන්දි කරන්නේ මොකද්ද? අද යොදනවා නම් එහෙම රසායනික පොහොර යම්කිසි ප්‍රමාණයක් හෙක්ටයාරයකට හෙට ඒක දිගුණයක් කරලා යොදන්න ඕනේ. අනිද්දාට තුන් ගුණයක් කරලා යොදන්න. ඇයි ඒ ඩෝස් එක වැඩි කරන්න ඕනේ නැත්නම් අස්වැන්න හම්බෙන්නේ නැහැ. අද අපේ ගොවියෝ පුරුදු වෙලා තියෙන්නේ මොකද්ද? අලේ ලොකු වෙන්න ඕනේ, කරල විශාල වෙන්න ඕන, කෙසල් ගෙඩියක් නම් ඒක විශාල එකක් වෙන්න ඕනේ, වට්ටක ගෙඩියක් නම් ඒක විශාල වෙන්න ඕනේ. නමුත් ඒ එළවලු පළතුරු සහ මේ ගොවිතැන ඇතුලේ තියෙන්නේ මොකද්ද? සන්නිකරම රසායනික සංයුතියෙන් විශාලවටපත් වෙලා තියෙන අස්වැන්නක්. මේක කොච්චර දුරට ගුණාත්මකද කියන්නේ. එතකොට මේ තීරණේ අපි ගත්තේ නැත්නම් මේ තීරණේ ගත්ත එක ලේසි පහසු වැඩක් නෙමෙයි. මේක උඩුගම් බලා පිහිනීමක්. මේක ඇවිල්ලා ඓතිහාසික තීරණයක්. මේකට හේතුව මේ තීරණය මේ රටේ පක්ෂපාත දේශපාලන ભેදකින් තොරව දීර්ඝ කාලීනව මේ ගත්ත තීරණයේ සුබ සාධනයේ මේ රටේ ජාතිය සහ අනාගතය සහ පරපුර වෙනුවෙන් බැලුවොත් ඒකේ ප්‍රතිලාභ ලැබෙන්නේ සමහරට මේ අපේ પરම්පරාවට නෙමෙයි ඊළඟට එන પરම්පරා කීපයට. මොකද මේ වෙනකොටත් අපේ රටේ ආයු කාලය, සෞඛ්‍ය ශාස්ත්‍රය, එතකොට ඒ සඳහා යන වියදම් මේ සියලුම දේවල් ගත්තොත් එහෙම අපි කොතනද ඉන්නේ කියන එක අපි හොඳාකාරව දන්නවා. දැනට මේ කාබනික ගොවිතැන කියන එක අපි එක රැයෙන් මේ රටට හඳුන්වා දීමක් කරා කියන අදහස ගොඩක් අයගේ හිතේ තිබුණත් මේ රටේ කාබනික ගොවිතැන කියන එක මේ එක රැයෙන් හඳුන්වා දෙන්න තරම් අවස්ථාවක් ඇත්තටම නෙමෙයි තිබුණේ. අපේ රටේ කාබනික ගොවිතැන තිබුණා. අපේ පාරම්පරික ගොවිතැන කාබනිකයි. හරිත කුෂිකර්මාන්තේ මේ පැවතිච්ච රටක් මේක. එතකොට මේ අපිට උනේ මොකද්ද? 1960 ගණන් වලින් පස්සේ මේ රසායනික පොහොර භාවිතේ රට ඇතුළට ආපු නිසා ගොවියන් විශාල වශයෙන් පුරුදු වුණා උදාසීන වෙලා වැඩි අස්වැන්නක් ගන්න අඩු මහන්සියකින්. එතෙන්දි බැලුවේ නැහැ මේ අපි කන්න බොන දේවල්ට එකතු වෙන වසවිස ප්‍රමාණය මොකද්ද? මේකෙන් ඇති වෙන විපාක මොනවද? જાතියක් ඇරෙට අපි කොහටද ගමන් කරන්නේ? මේවට දැනුම දෙන්න, මේව ගැන දැනුවත් කරන්න ක්‍රමයක් තිබුණේ නැහැ. මේ රසායනික පොහොර සැපීම් පිටිපස තිබුණු විශාල සමාගම් අධික ආර්ථික ප්‍රතිලාභ මත මේ රසායනික සැපයුම් හා සමගාමීව දෙමුහුම් බීජ ඒවට අදාළ වෙන අනිත් ප්‍රතිකාර මේ සියල්ලම එක ජාමයක එක දාමයක පුරුක් වගේ අපේ රට ඇතුළට ගෙනාවා. ඒකෙන් මොකද වුනේ? අපේ දේශීය කෘෂි කර්මාන්තය පමණක් නෙමෙයි, දේශීය බීජ පමණක් නෙමෙයි, කෘෂි වාරි කර්මාන්තය පමණක් මේ සියල්ලම
විනාශයට පත් වුණා. හැබැයි අපි අහලා තියන්නේ මේ අපේ රට ඇතුළත නෙමෙයි ওই ක්‍රමයේ මුළු ලෝකයටම එන්නේ වැඩි වෙන ජනගහනයට සාපේක්ෂව ඔවුන්ගේ අවශ්‍යතාවලට සරලන ලෙස ආහාර ලබා දෙන්න කියලා. එතකොට අපි වැඩි වෙන ජනගහනයට සරලන ආහාර ලබා දෙන්නට ගිහිලා මුළු ජාතියක්ම රෝගී පරපුරක් බවට පත් කරන්න ගියොත් එහෙම එතන ඒ විවාදයේ කිසිම තුලනාත්මක ගතියක් නැහැ. ඒකට හේතුව අපි කියන්නේ ස්මාර්ට් ඇග්‍රිකල්චර්. ඒ කියන්නේ දැන් නවීන තාක්ෂණය අනුව අපිට කාබනික කෘෂිකර්මාන්ත යෙදෙන්න පුළුවන් දැනුම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මේ රටට තියෙනවා. ලෝකේ මේ වෙනකොට අපි ගත්තොත් යුරෝපයේ රටවල්, ඇමරිකාව, කැනඩා වගේ රටවල් හෙක්ටයාර දසදහස් ගණන් ගොවි බින් කාබනික වගාවට යොමු වෙනවා. ඒගොල්ලෝ ඒ කාබනික වගාව යොමු කරාමට පාවිච්චි කරන්නේ ඩ්‍රෝන වලින් ඕන කරන දියර පොහොර භාවිතා කරනවා. එතකොට ශාක පත්‍ර වලින් උරා ගන්න නයිට්‍රජන් අවශෝෂක බැක්ටීරියා ශාක වලට ලබා දෙනවා. පසට අවශ්‍ය කරන පෝෂක සංඝටක අවශ්‍ය බැක්ටීරියා වර්ග දියර පොහොර මගින් ලබා දෙනවා. මේ තාක්ෂණය දැන් අපේ ලංකාවෙත් තියෙනවා. අපි අහලා තියෙනවා ඔබ ඔය කිව්ව රටවල් වල මේ කාබනික කෘෂිකර්මාන්තයට යොමු වුණාම ගොවියාට සිද්ධ වෙන පාඩුව රජයෙන් ගෙව්වා කියලා. ඇත්තටම ඒ කාබනික ගොවිතැනට රසායනික ගොවිතැන හරහා අපි හිතුවොත් එහෙම මෙතන තියෙන ගැටලුව රසායනික යෙදවුම් මතින් විනාශ වෙලා තියලා තියෙන ජෛව පද්ධතියක් නැවත යථා තත්ත්වයට පත් කරන්න එක රැයකින් බෑ. අන්න එතන තමයි ඔය එක රැයක කතාව ඇත්තටම අදාළ වෙන්නේ. එක රැයකින් ජෛව පද්ධතියක් යථා තත්ත්වයට පත් කරන්න බෑ. මොකද මේ ඇසෙසොබැක්ටර්, ඇසොස්පෙරලම් සහ මේ අපි කිව්වෙම මේ පොටෑසියම් සොලියබල් බැක්ටීරියා කියනවා. ඒ කියන්නේ NPK හදන බැක්ටීරියා වර්ග සහ ෆංගයි වර්ග. එහෙම නැත්නම් දිලීර වර්ග. ශාක වලට එන ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන ස්වභාවිකව පස්සේ නිර්මාණය වෙලා තියෙන මේ ජෛව පද්ධතින් විනාශ වෙලා තියෙනකොට එක රැයකින් ඕක එන්න බෑ. ඒක අපේ රටටත් පොදු ධර්මතාවයක්. මේ ජෛව පද්ධති නැවත පස්සේ ස්ථාපනය කිරීමට, කුඹුරේ ස්ථාපනය කිරීමට සාමාන්‍ය කාල වකවානුවක් ගත වෙනවා. ඒ කාල වකවානුව අතරතුර ගොවියාට සිද්ධ වෙන පාඩුවට කවුද වග කියන්නේ? ගොවියාගේ ජීවිතයට කවුද වග කියන්නේ? මෙතෙන්දී මේක ජාතික ප්‍රතිපත්තියක්. මේක ජාතික ප්‍රතිපත්තියක් හැටියට මේක රජය විසින් මේ ප්‍රතිපත්තිමය තීරණය ගන්නේ මේ කෙටි කාලීනව මේකෙන් ලැබෙන සුබ සාධනයක් මත පදනම් වෙච්ච තීරණ නෙමෙයි. මේක දීර්ඝ කාලීනව රටකට ලැබෙන ප්‍රතිලාභ පදනම් කරගෙන ගත්ත තීරණයක්. ඒ වෙලාවේදී රජයක් හැටියට හෝ අදාළ ආයතනයක් හෝ දෙපාර්තමේන්තුවක් වශයෙන් මේ රටේ ස්ථාපනය කිරීමේදී ඇතිවන යම් අඩුපාඩු වලට සාමාන්‍යයෙන් කෙටි කාලීන විසඳුම්, ඒ කියන්නේ වගාවේ අස්වැන්න යම්කිසි ප්‍රමාණයක් ඒ පස යථා තත්ත්වයට පත් වෙනකල් යම්කිසි අස්වැන්න අඩුපාඩුවක් සිදු වුණොත් එහෙම ඒකට ගොවියා වෙනුවෙන් යම්කිසි සහනයක් ලබා දෙන්නට ඒ ප්‍රතිපත්ති මතම එකඟ වෙලා තියෙනවා. එතෙන්දී අපි අදහස් කරන්නේ මේ ගොවියාගේ ආකල්ප, මේ හැරවුම් ලක්ෂ්‍ය තුලින් ආකල්ප සහ මේ අදාළ අවධානය යම්කිසි මට්ටමකට යොදවලා විශ්වාසනීයත්වය වැඩි කරලා මේ ගොවියෝ මේ වැටලයින් ආගාදයෙන් ගොඩ අරගෙන, රටක් ජාතියක් හැටියට වැටලයින් ආගාදයෙන් ගොඩ අරගෙන මේක වෙනම මාවතකට යොමු කරන්න තමයි මේ ජාතික ප්‍රතිපත්තියේ මූලික සැලසුම වෙන්නේ. එතකොට යම්කිසි අඩුපාඩුවක් වුණොත් ඔව් වෙන්න ඉඩ තියෙනවා. ඒකට හේතුව කාබනික ගොවිතැනකට යමක් යොමු වීමේදී ඒ භූමිය ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ. ඒ ප්‍රතිසංස්කරණය කිරීමේදී ක්ෂණික අපි නැත්නම් ඉංග්‍රීසියෙන් ස්පොන්ටේනියස් ශාක පෝෂක කොටස් හැදෙන්නේ නැහැ. එතකොට ඒක හැදෙන්න අර බැක්ටීරියා ජෛව ඝනත්වය පස්සේ හැදෙන්න ඕන. එහෙම නැත්නම් ඒ කාබනික ඝන පොහොර ජෛව ඝන පොහොර වලින් හැදෙන පස්සේ ඒක ඊළඟට ස්ථාපනය වෙන්න ඕනේ. ඒ අදාළ කරන ඒ මතු පිට ඒ පදනම නැවත සකස් වෙන්න ඕනේ. එතෙන්දී යම්කිසි කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ ගත වෙන කාලය ඇතුළත රසායනික පොහොර යෙදවුම් වලින් හැදෙන අර ක්ෂණික අස්වැන්න වලට සාපේක්ෂව යම්කිසි ප්‍රමාණයක පසුබෑමක් දකින්න පුළුවන්. නමුත් ඒක දීර්ඝ කාලීනව නෙමෙයි. අපි යම්කිසි කන්න දෙකක් තුනක් එහෙම නැත්නම් මේ යෙදවුම් මේ කාබනික යෙදවුම් අපි ගුණාත්මක භාවයෙන් ඉහළ කාබනික යෙදවුම් ඒ තාක්ෂණයට අනුකූලව නියම ප්‍රමිතීන්ට අනුව ගොවියන් දැනුවත් කරලා මේ පොළොවට යෙදුවොත් ඒ යම්කිසි කාලයක් ඇතුළතදී මේ පොළොව සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයටපත් වෙලා මේ කාබනික අස්වැන්නට වඩා වැඩි අස්වැන්නක්, ගුණාත්මක භාවයෙන් ඉහළ අස්වැන්නක් ගන්න පුළුවන් වෙනවා කියන එක අපි 100%ක්ම විශ්වාස කරනවා. හොඳයි, කාලාත්‍රේ කතාබහ තුළින් අපි විරාමයක් ලබා ගන්න ඕනේ. විරාමයෙන් අනතුරුව අපි නැවතත් කතා කරමු හරිත ගොවිතැනේ අභියෝගය ගැන.
විරාමෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතාබහත් එක්ක. අද මාතෘකාව හරිත ගොවිතැනේ අභියෝගය. ඔබ දන්නවා පොහොර ප්‍රශ්නය, ඒත් එක්කම ඉදිරියට ඇතිවීමට නියමිත ආහාර අර්බුදය, ඒත් එක්කම දැන් වෙළඳපොලේ අපිට අවශ්‍ය දේවල් මිලදී ගැනීමේදී අපි මුහුණ දෙන අර්බුදය, මේ හැමදේමත් එක්ක අද අපේ රටම එකම ප්‍රශ්න ගොඩක්. ඒ ප්‍රශ්න වලට මුල බොහෝ දෙනෙක් කියනවා මේ හරිත කෘෂි කර්මාන්තයට යොමු වීම කියලා. ඒ නිසා අද කාලාත්‍රේ කතාබහ තුළින් අපි හැමෝටම තියෙන මේ ප්‍රශ්නේ ගැන අපි කතාබහ කරන්න කල්පනා කරා. අද ඒ සඳහා කතා කරන්න අපි සුදුසුම දෙපළකට ආරාධනා කරේ. චමින්ද මහත්මයා, ඔබතුමා පුන පුනා කියනවා හරිත කෘෂි කර්මාන්තය එක රැයකින් කරලියට ආපු අලුත් දෙයක් නෙමෙයි. ඉතිහාසයේ අපේ රටේ භාවිතා කරපු දෙයක්. ඒ නිසා මේ නැවත ජනගත විය යුතුයි, සමාජගත විය යුතුයි කියලා. හරි. අපි එහෙම කරා කියමු. එහෙම කරන්න ඒ පාරම්පරික දැනුම ඥාණය කවුරු ගාවද තියෙන්නේ? කවුද අපේ විබට ගොවියා ළඟට මේ පාරම්පරික මේ ඥාණය දැනුම අරගෙන යන්නේ? ඇත්තටම මේක විශේෂ දැනුමක් දෙන්න මේකේ අවශ්‍යතාවයක් නැහැ. ගොවියා පාරම්පරික කෘෂි කර්මාන්තය දන්නවා. ගොවියාට අලුතෙන් අපි මේ වී වගා කරන සිස්ටම් හඳුන්වලා දෙන්න දෙයක් නැහැ. හැබැයි අපේ රටේ වී වගා කරන ක්‍රම ඉදිරියේදී වෙනස් විය යුතුයි. හැබැයි ඔබතුමා කිව්වනේ අර රසායනික පොහොර බහලුම්වල පැකට්වල නියමිත මේ ප්‍රමිතිය පරිමාව ගහලා තියෙද්දි ගොවියෝ වැරදි විදිහට භාවිතා කරනවා කියලා. ඒකට කාලයක් තිස්සේ භාවිතා නොකරපු දෙයක් නැවත භාවිතා කිරීමේදී ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔව් මෙහෙමයි. ඒකෙදි දුලාශි දැන් මෙහෙම දෙයක් තියෙනවා. ගොවි මහත්තයෙට කාබනික පොහොර කියන්නේ ඝන පොහොරක් දාලා වගා භූමියක් හදනවා කියන එක ලොකු දෙයක් නෙමෙයි. ඒක ඇත්තටම අපි ඩෙමොන්ස්ට්‍රේෂන්ස් කරන්න අවශ්‍යත් නැහැ. නමුත් අපි මේ දවස්වල ඩෙමොන්ස්ට්‍රේෂන්ස් කරනවා ගොවියන්ට. කෘෂිකර්මයකට ලොකු කාර්යයක් මේකට දෙහි සිටිනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ඊට පස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශය, රාජ්‍ය අමාත්‍යාංශය, පොහොර ලේකම් කාර්යාලය, ගොවි ජන සේවා, පොහොර බෙදා දෙන ලක් පොහොර ආයතනය, කමර්ෂල් පොහොර ආයතන, මේ ආයතන ගොඩක් ඉන්නේ. ඒ වගේම රිසර්ච් සෙන්ටර්ස් ලංකාවේ තියෙන. මේ හැම කට්ටියම එකතු වෙලා තමයි මේ ව්‍යාපෘතිය මෙච්චර දුරට ගෙනියන්නේ. ඉතින් මේකෙදී අඩුපාඩු හැටියට හිතන්නේ අපේ අර ශාමි මහත්තයා කිව්වා වගේ එකපාරින් දාලා ගොවියෝ බලාපොරොත්තු වෙනවා ගහපු ගමන් කොළ පාට වෙන්න ඕනේ. අර රසායනික පොහොර භාවිතා කරලා ගොවියේ පැට්‍රිස් වෙලා ඉන්නවනේ. ඉතින් ඒගොල්ලන් එකපාරට දකිනවා මේක මේ විදිහට වෙන්න ඕනේ කියලා. නමුත් අපේ ඒක එක දවසින් වෙනවනම් අපේ එක දවස් දෙක තුනකින් අපේ යෙදුම් වලින් වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට සමහර පොහොර අරන් ගියාම ගොවියෝ මට වෙච්ච දෙයක් එක ස්ථානික කුරුණෑගල කනෝගම කියන මධ්‍යස්ථානයේ රසායනික පොහොර ගොවියෝ පිරිසක් ප්‍රතික්ෂේප කරා. මේ කියන්නේ අපේ කාබනික පොහොර ප්‍රතික්ෂේප කරා. ඊට අපි කලබල වුණේ අපි සමහර ගොවි මහතුරු අරන් ගියා එක. අරන් ගිහලා අපි දුන්නා ඔවුන්ට මේක නිර්දේශ ලබා දීලා හරි ක්‍රමයට පාවිච්චි කරන්න. පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ ගොයම් මට්ටම ඉතාමත් කොළ පැහැට ඇවිල්ලා කරලා ඉවරලා තිනකොට අර ගොවි මහතුරු ඇවිල්ලා ලියුම් දීපේවත් ඒ ඩියෝමිස්ගෙන් මේව කරගෙන මේ නැවත ඉල්ලගෙන ගිහින් තිබ්බා. ඉතින් ආයිත් ඒගොල්ලන් පොහොර ලබා ගත්තා. එතකොට ගොවියට අත්දැකීමක් තියෙනවා තව කෙනෙකුගේ කුඹුරට මේ දේ ලැබිලා කියලා. ඉතින් හැම වෙලේම අපි දකින්න දේ තමයි දැනුවත් වීමේ වැඩසටහන් ගොඩක් දුරට අපි කරගෙන යනවා. ඒ වගේම රජයත් ගොඩක් දුරට කරනවා. අපි පෞද්ගලික ආයතන හිට කරනවා. ඒ වගේම දැන්ට අපිට ඇවිල්ලා තියෙනවා සමහර විදේශීය ආයතන කාබනික පොහොර වලට කැමැත්ත පළ කරන එක රාජ්‍යනවන ආයතන. ඒගොල්ලන් කැමති කාබනිකරණය කරන්න, ක්ලයිමේට් එක ලංකාවේ හොඳ තත්ත්වයට තියාගන්න. ඉතින් ඒගොල්ලන් කැමති මේ ගොවියන්ව දැනුවත් කරන්න. ඉතින් ඒ වගේ වැඩසටහන් වලට මූල්‍ය ආධාර කරන්න පවා මාත් එක්ක පෞද්ගලිකව කැමති වෙලා තියෙන ගොවියන්ට එහෙම දෙයක්. මම හැම වෙලෙම කියන්නේ ආධාර දෙන්න අවශ්‍ය නැහැ. අපේ ගොවි මහතුරු ශක්තිමත් ලංකාවේ. ඔවුන්ට මේ ලොකු හැකියාවක් තියෙනවා. ඔවුන් ගාව තියෙන ලොකු ස්ට්‍රෙන්ත් එකක්. හැකියාවක් තිබ්බට මේ ඔබ කියන ඔය ශක්තියක් තිබ්බට ආර්ථිකය අපේ ලංකාවේ ගොවීන්ගේ ශක්තිමත් කියලා කාටවත් කියන්න බෑනේ. ඔබතුමා එහෙම කියයි එතන ඉඳගෙන. ඔව් මම ප්‍රකාශ කරේ ඔවුන්ගේ තියෙන හැකියාව ගැන මම කිව්වේ. දැන් අපි උදාහරණයක් හැටියට මිනිස්සෙක්ගේ හැකියාවන් තියෙනවානේ. සමහරවිට අපි කියන ඔහුගේ තියෙන හැකියාව ඔහු ළඟම තිබිලා නැති වෙලා ගිහිල්ලා තියෙනවා. නමුත් මේ හැකියාවන් අපි ඉස්සරහට ගන්න ඕනේ. ඒතකොට සමහර ගොවි මහත්තුරු ඔවුන් විසින්ම කාබනික පොහොර හදාගෙන තිබ්බා. ඔවුන් විසින්. එතකොට ඒගොල්ලන් ඒවා පාවිච්චි කරලා තිබ්බා. එතකොට ද්වේෂය බලන්න දැන් මෙතන ඔවුන් පුද්ගලිකව කැමතිනේ මේ ව්‍යාපෘතිය ගෙනියන්න. මේ ප්‍රයත්න ගෙනියන්න මේ යාත්‍රාව පදින්න ඒගොල්ලන් කැමති. නැත්තේ නෑ. මොකද ඇත්තටම තමන්ගේ පවුලකට, තමන්ගේ දරුවෙට යම්කිසි හානියක් වුණා නම්, ලෙඩ රෝගයකින් මොන හරි පෙළෙනවා නම් ඒක දැනෙන්නේ අපිට. අපේ පපුවටම තට්ටු කරලා බලන්න ඕනේ කොතනද අපි ඉන්නේ කියන එක. ඉතින් මේක කරන්නේ අද වෙනුවෙන් හෙට වෙනුවෙන් නෙමෙයි.
සමහර තැන්වල දැන් උදාහරණයකට වෙල් මාළු දැන් ඉන්න ළමයිට දකින්න නැහැ. ඕනේ දැන් ඒ තත්ත්වය ඇවිල්ලා තියෙනවා. වෙල්වල වල මාළු ඉන්නවා. රසායනික පොහොර නැති නිසා ඒ ජීව පද්ධති හැදීගෙන එනවා. ඉතින් අපිට සරුසාර කෙතකට යන්න පුළුවන්. හැබැයි කිව්වා වගේ අද ගහලා හෙට පොහොර වලින් දීලා ඒ තත්ත්වෙ ගන්න බෑ. නමුත් අපිට ඒ ලයින්ස් වලට යන්න පුළුවන්. මේක යනකොට ඇත්තටම ගත්තොත් එimhe අපිට අවුරුදු 3-4කදී මේ කාර්යය සම්පූර්ණව 100%ක් සාර්ථක භාවය එනවා. දැන් අපි 60%ක විතර මේ පාර අපේ තත්ත්වය ඇවිල්ලා තිනවා. අපි පොහොර දුන්නා. ගොවියෝ පාවිච්චි කරලා තිනවා. ගොවි මහතුරු කැමති එකට යන්න. අපි ගා වොයිස් කට් තියෙනවා. අපිත් එක්ක ඒගොල්ලන් කතා කරලා තිනවා. ඉතින් අපේ එකම දේ තියෙන්නේ අපි මේවා මේ මීඩියා වලින් ලොකු පබ්ලිසිටි එකක් අපි දුන්නේ නැහැ. ඇත්තටම කරේ. දැන් අපි හිතුවේ ඇත්තටම ගොවියෝ විසින්ම මේක කතා කරන්න ඕනේ. අපි බොරුවට ගොවි මහත්තයෙක් ධම්මලා මේ අපි එතකොට කියයි අපි මේ සල්ලි දීලා කියලා දීලා මේම කියලා එහෙම හිතන්න පුළුවන්. නමුත් ඔවුන් විසින්ම සහජ හැකියාවෙන් මේක එන්න ඕනේ. මේක ඇවිල්ලා ජාතික ප්‍රතිපත්තියක්. රටක එකතු වෙලා මහජනයා විසින් ගත යුතු තීරණයක් අරගත ප්‍රතිපත්තියක් මේක ගෙනියන්න අපි හැමෝම සහයෝගයක් දෙන්න ඕනේ. සහයෝගයක් නැතුව යන්න බෑ. අපි අන්තික මම කිව්වා වගේ මේ නෙගටිව් මේ හිතුවොත් මේක කරන්න බෑ. මේක වැඩන්නේ රසායනික පොහොර එන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා. ඉතින් රසායනික පොහොර භාවිතා කියලා ගොවියෝ ඊට දිනුවක් එන්නත් එපයි නේද? අද එහෙම තත්ත්වයක් කියලා නැහැ. ගොවියා ඒ තැනම හිටපු තත්ත්වෙන්නේ. හැබැයි කාබනික පොහොර භාවිතා කරොත් ගොවියාට ඉස්සරහට අනාගතයක් තියෙනවා. හැබැයි හිටපු තත්ත්වෙ නෙමෙයිනේ දැන් මේ වෙද්දි ගොවියා හිටපු තත්ත්වෙත් Tamanට නැති වෙලා තියෙනවානේ ගොවියෝ. ඒක දුලක්ෂී හැමෝටම නෑ ප්‍රශ්නේ. හැම ගොවියටම ওই ප්‍රශ්න උදා වෙලා නෑනේ. හැම ගොවියෙක්ම ආවේ නෑනේ කතා කරන්න. දුලක්ෂී බලන්න මම පොඩි උදාහරණයක් කියන්නම්. ඔබ මාධ්‍යයේ සිටින කෙනෙක්නේ. සමහර වෙලාවට එකම රූප ඔලු ටික තමයි හැමතැනම හිටියේ. මේව කරේ. ඉතින් මේව ඇවිල්ලා එක එක්කෙනාගේ ව්‍යාපෘති මත සිද්ධ වෙන දේවල්. ඒකට අපිට දොස් කියන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදී රටක් මිනිස්සුන්ට මානව නිදහස තියෙනවා. ඕන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. ඕන දෙයක් කරන්න පුළුවන්. ඕන පිටටින්නක් යන්න පුළුවන්. ඒක උන්ගේ පෞද්ගලික දෙයක්. නමුත් රටක් හැටියට හැමෝම හිතන්න ඕනේ. අපි මේ දේශපාලනික ගාව ගන්න නරකයි මේකට. අපි රටේ මිනිස්සු. අපි දේශපාලන ගැන පුද්ගලික දෙයක්. තමන්ට කැමති ආගමක්, කැමති ජාතියක්, කැමති පක්ෂයකට ඡන්ද දෙන්න පුළුවන්, කැමති පුද්ගලයට කැමති වෙන්න පුළුවන්. නමුත් අපි ගොවිතැනට ඒක අවශ්‍ය නැහැ. අපි වැව්වොත් අපි ඔක්කොම එකතු වෙලා කන්න පුළුවන්. මේ කන තැනට යන්න අපි පාර හදා ගන්න ඕනේ. ඉතින් හැමදාම අපි රසායනික පොහොර හදලා අපේ රටේම පිටරටේ තියෙන අපේ ඩොලර්ස් ටික පිටරටේම දීලා එහෙම වෙන්න ඕනේ නැහැ. අපි අපේ රටේම ස්වයං පෝෂිත තත්ත්වය ඇති කර ගන්න ඕනේ. අපිට කිරි වගාව ඉස්සරහට මේ උදාහරණයකට මේවෙන් වවන දේවල් සතුන්ට කන්න දෙන්න පුළුවන්. ඒතර ඒ ආහාර පද්ධතිය ඒතර කිරි පිටිවල කිරිවල වුණත් හොඳ ගුණාත්මක භාවය වැඩි වෙනවා. මේ හැමදේම අපේ ලයිෆ් එකේ ලැබෙනවා මේකට. ඉතින් මේක ඉස්සරහට ගොඩක් තත්ත්වයට ගෙනියන්න පුළුවන් මේක. බැරි කමන්නේ අපිට එක්ස්පෝර්ට් මාකට් එකේ ලොකු තීරණ වලට ගන්න පුළුවන්. ඉතින් අපිට කුරුඳු වගාවෙත් අපිට ඉස්සරහට එන්න පුළුවන්. හැමදේම අපේ ඵලභෝග වලින් ඉහළ තත්ත්වයට එනවා. ඒ වගේම අපි ලොකු දැනුම් සම්භාරයක් දෙන ලොකු පබ්ලික් මේ සිස්ටම් එකක් ලංකාවේ තියෙනවා. ඉතින් ගොවි ජන නිලධාරීන් ඒවට උදව් කරනවා. කුෂි පර්යේෂණ ආයතන තියෙනවා. ඒවෙන් අපි වැඩ කටයුතු කරනවා. ඒ වගේම අන්තික අපි නිර්දේශ සහිත පොහොර මේ ගොඩ මේ වැඩවීමට යවන්නේ. මේකේ තියෙනවා ලොකු සිස්ටම් එකක්. පොහොර ලේකම් කාර්යාලයෙන් අපේ බැච් රිපෝට් අරගෙන ඒවා ලංකාවේ SLS ස්ටෑන්ඩඩ් එකේ යටතේ තියෙන ඒ වර්ල්ඩ් වයිඩ් සමහර මේ ලැබ් ආයතන ඒවලට දීලා ඒවෙන් චෙක් කරලා ඒ බැච් රිපෝට් එක ඇප්‍රූව් වුණාට පස්සේ තමයි මේ ගොවි බිමට මේක යන්නේ. ඒක නිර්දේශ කරලා දෙන ඒකම අපි ගොවි යවන සංවිධාන මේ මධ්‍යස්ථානට ඒ රිපෝට් එකෙන් කොපියක් යවනවා. මේ කිසිම දෙයක් මේ නිකරුණේ පොහොර දෙන්නේ නැහැ. මේ පොහොර ඔක්කොම දෙන්නේ නීති පද්ධතියකට අනුකූලව යෙදිච්ච සිස්ටම් එකකින් තමයි මේක යන්නේ. ඉතින් මේ ගොවියට පත් කරන්නේ සාමාන්‍යයෙන් හොඳම දේ තමයි ගොවියට යන්නේ අතට. ඉතින් අර බලාපොරොත්තු තියන්නේ මේ ගහපු ගමන් හෙට උදේ එන්න කියලා. දැන් උදාහරණයක් ඇටියට දැන් කීඩෑවා නැති වෙන්න කියලා පොහොර ගහනවා. දැන් අද අපේ රසායනික මේ කාබනික පොහොර ගහපු ගමන් ඒ සත්තු වෙන්නේ නැහැ. ඒ ඔක්කොම ගිහිල්ලා ඒගොල්ලෝ. හැබැයි සතා මැරෙන්නේ නැහැ. එයා දාලා යනවා. උදාහරණයකට ওই සේනා දැලඹුවට බඩිරිගු වලට අපි ෆිෂ් වලින් හදන අපේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා. අපි ඒක දුන්නා. දුන්නම ඒක ගැහුවම බඩිරිගු කරල හයි වෙනවා. ඒ කියන්නේ ගොබේ හයි වෙනවා. හයි වෙනකොට දැලඹුවට කන්න බෑ ඒක. එයා කන්න නැතුව වැටෙනවා එයා. ඉතින් ඔය වගේ ක්‍රමවේද අපිට තියෙනවා. අපි අන්තික මේවා තාක්ෂණය පාවිච්චි කරන උදාහරණයක් යට ගත්තම දැන් ෆිෂ් වලින් හදන ෆිෂ් ටොනික් කියන ප්‍රොඩක්ට් එක මාළු වලින් නිෂ්පාදනය කරන එක කැනඩා වගේ රටවල් වල ඉතා ඉහළ තත්ත්වයේ තියෙන්නේ. කැනඩා වල නෙදර්ලන්ඩ් වල මේ වගේ රටවල් වල ගොඩක් ඉහළ තත්ත්වයේ තියෙන්නේ. ඒගොල්ලන් ඉතා අධි තාක්ෂණයෙන් මේවා පාවිච්චි කරනවා. දැන් ඉතා මම දැක්ක ඉතාලියක් දැන් ඕගනිකරණයට හැරිලා තියෙනවා ඒගොල්ලන්. මේ මුළු ලෝකෙම අපි දිහා බලන් ඉන්නවා දැන් මේකට යන්න. මොකද පොඩි රටක් මේ වගේ තීරණයක් ගත්තා. මේ වගේ තත්ත්වයකට යන්න. ඉතින් ඒක නිසා ඒකට හැකියාව තියෙනවා කියන එක ඒගොල්ලන් දන්න අපේ සම්පත් තියෙනවා. අන්තික බය නැත්තේ දුලාශී අපිට සම්පත් තියෙනවා.
අපේ රට වටේම මුහුද තියෙනවා. අපිට ෆිෂ් ප්‍රොඩක්ට් හදන්න පුළුවන්. ඒ වගේම අපිට අපේ අනිත් පැත්තේ තියෙන සියලුම අමුද්‍රව්‍ය අපේ ගාව තියෙනවා. ඉතින් අපිට කොම්පෝස්ට් ෆෝරක් හදාගන්න එක ගුණාත්මක භාවයෙන් යුතු එක ලොකු කාර්යයක් නෙමෙයි. නමුත් මේකට ක්‍රියාදාමයට අපි ඔක්කොම නියුතු වෙන්න. ඒ වගේම අපේ දේශීය නිෂ්පාදකයෝ පොඩි හිටපු නිෂ්පාදකයෝ අද හොඳ නිෂ්පාදකයෝ බවට පත් වෙලා තියෙනවා. අපේ දේශීයම ආර්ථික සංකල්පයක් හැදිලා තියෙනවා මෙතන. ඉතින් ඒකෙත් ලොකු ආර්ථික මේ තත්ත්ව ගොඩක් වැඩි වෙලා තියෙනවා මිනිසුන්ගේ ජීවනෝපාවය. ඉතින් මේකේ අපිට උදාහරණයකට ගමක් ගත්තොත් අපිට ගමට දෙන්න පුළුවන් ඔයගලන් කොම්පෝස්ට් ෆෝර හදන්න. අපි මේක ගොවීමට ගේනවා. ඒකට මුදල් ගෙවනවා රාජ්‍යය. ඒක අපිට දාන්න පුළුවන්. එතකොට මේ වගේ සර්කල් එකක් හැදෙනවා. දැන් උදාහරණයකට උදලසි දාන්න අපේ තරුණ පරම්පරාවද 3 wheel වලට යොමු වෙලා තියෙන්නේ. අපේ 3 wheel සමාජයක් හැවිලා තියෙන්නේ. මිලියන් ගානක් අපේ 3 wheel පාවිච්චි කරනවා. සමහරට O level A level කරපු ළමයිනුත් ඉන්නවා. නමුත් මේ ළමයිට මේ කෘෂිකාර්යය සම්බන්ධව යොමු වීමකට යෙදුනොත් මේ වගේ නිෂ්පාදනයක යොමු වුණොත් තව උන්ට වැඩි දේවල් ඉස්සරහට ගන්න පුළුවන්. සමාජ වටෙන් ඉස්සරහට එන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ආර්ථිකය සවිමත් කරගන්න ගමම දේශීය අපිට විදේශීය ආර්ථිකයක් ගන්න පුළුවන්. අපිට විදේශීය ආක්‍රමණ එනවා. උදාහරණයක් අපි මේ රසායනික පොහොර භාවිත කරන්නේ නැතු වුණාම රසායනික පොහොරවල සම්බන්ධ ඉන්න නොයෙකුත් ආයතන මේකට විරුද්ධව වැඩ කරනවා. ඉතින් මම ඒක කෙලින්ම ප්‍රකාශ කරන කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. නමුත් එහෙම කරා කියලා අපිට මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රසායනික පොහොර රටට ගේන්න බැන්න දැන් තිබ්බත් ලොකු ගාණක් වෙනවා. ගොවියට ඒක දරන්න බෑ. රජයකට ඒක දරන්න බෑ. දැන් තියෙන මිලට ලෝක වෙළඳ පොලේ අද යූරියා මේ මෙට්‍රික් ටන් එකක් ඩොලර් 1100ක් ඩොලර් 1150කට ගිහිල්ලා රුපියල් 400ට මේ ඩොලර් 350ට 400ට තිබ්බ එක ඉතින් රජයකට ඒක දරන්නත් බෑ. අන්ත ගොවි මහත්තයට දරන්නත් බෑ. ඉතින් ලෝකයේ බලන්නේ අපිට කොහොම හරි ප්‍රෙස් කරලා අපේ ඩොලර්ස් ටික හෙට ගන්න. ඉතින් මේ වගේ සංකල්පයක් ගියාම අපේ උදාහරණයකට අවුරුද්දට බිලියන 80ක විතර ඉතුරුවක් අපිට කරගන්න අපේ රට තුල කරගවන්න පුළුවන් එක. ඒකෙන් ගොඩාක් දේවල් දිනු කරන්න පුළුවන්. දැන් අපි මුලින්ම මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙනකොට ශාමි මහත්තයලා අපි ඔක්කොම අපේ සප්ලයර්ස්ලා හිටියේ 10 දෙනයි. අද 200 ගාණක් ඉන්නවා. ඒ කියන්නේ මේකට එච්චර ඇවිල්ලා. ඉතින් හෙට වෙනකොට අද පතරේ දාලා තියෙන ඕන කෙනෙක්ට ඇප්ලයි කරන්න පුළුවන්. හෙට වෙනකොට මේක තවත් වැඩි වෙනවා. ඒක කියන්නේ නිෂ්පාදකයෝ ගොඩක් බිහි වෙනවා මේකේ. එතකොට මේ රටට හරියන සරිලන අපි මේ කතා කරන්නේ වී ගොවි දැන විතරයි. අපි එළවලු ගොවි දැනට හැම දෙයකටම යන්න පුළුවන් මේකේ ඉලක්කයක් තියෙනවා මේකේ. ගමන තියෙනවා ගොඩක් දුරට. මම කියන්නේ මේක මේ අපිට මේ කරන්න බෑ මේක මේ කියලා එහෙම හිතන්නේ නැහැ. ගොවි මහතුරුත් මේකට අතිශයම කැමති. ඒගොල්ලන් කැමති. හොඳ දේවල් ඒගොල්ලන්ට කන්න, ඒගොල්ලන්ගේ දරුවන්ට කන්න දෙන සමාජයට ගන්න. උදාහරණයක් ගත්තම අපේ ගොවි මහත්තයෙක් ගත්තම මේ අපේ මේ ලංකාවේ තියෙන දේ තමයි විශේෂයෙන් මිනිස්සු ගොඩක් දරුණු නැහැ. මිනිස්සු මානසිකව හිතනවා. මිනිස්සු කාටත් හදවතින් නපුරුකම් කරන්නේ නැහැ. මිනිස්සු එක කැමති දෙයක්. ඉතින් ගොවියෙක් කියන්නේ ඊටාත්ම පොළොවත් එක්ක සබහාදහමත් එක්ක ජීවත් වෙන පුද්ගලෙක්. එයා කැමති හොඳ දේ දෙන්න. ඒකයි. ඉතින් යම් විදිහේ බලපෑම් මත වුන් නිරත වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් වශයෙන් ගොවි ජනතාව එහෙම කට්ටියක් නෙමෙයි. හොඳයි. ශාමි මහත්මයා මේ කාබනික කෘෂිකර්මාන්තයට යොමු වීමත් එක්ක වෙළඳපොළ අවශ්‍යතාවයන්ට මොනවද වෙන්නේ? දැන් අපිට අද වෙළඳපොළට ගියාම අපිට අවශ්‍ය සමහර දේවල් මිලදී ගන්න නැහැ. හිඟයක් තියෙනවා. නුවරඑළිය ගොවියන් කියනවා මේ උන්ට අපිට අවශ්‍ය පළදාව ලබා දෙන්න ක්‍රමයක් නැහැ කියලා. මේ විදිහට අපිට මේ අඩුපාඩු අගහිඟකම් එක්කම ඉදිරියට යන්න වෙන්නේ. ඒක බොහොම తాවකාලිකයි දුලාශ. ඇත්තටම. ඒක අංගර කිව්වර පරිවර්තනයත් එක්ක කාලයේ අවශ්‍යතාවය පරිවර්තනයේ සඳහා ඇති වෙන කාලයේ අවශ්‍යතාවය. දැන් අපි වෙළඳපොළ මේ අර අපි කියන ඕවර්නයිට් චේන්ජ් එකක් එහෙම නැත්නම් එක රැයකින් මේක වෙනස් කරන්න බෑ. මොකද මේ අපි ආයෙ කතා කරන්න ඕනේ මේ දශක ගණනාවක් තිස්සේ අපි කරගෙන ආපු ක්‍රමවේදයක් අපි උඩුගම් බලා පිහිනීමක් මේ ආපහු පටන් ගන්නේ. රටේ තිබ්බේ නැති දෙයක් නෙමෙයි. රටේ තිබුණ දෙයක්. පාරම්පරික කෘෂිකර්ම රටේ තිබුණ දෙයක්. නමුත් අපි මේක නැවත ප්‍රතිස්ථාපනය කරන්න හදනවා. මේ ප්‍රතිස්ථාපනය කරන්න හදනකොට මේක ආගන්තුකයි කියලා හැදිලා තේරුම් ගන්න තියෙන මේ අලුත් ගොවි පරම්පරාව. මොකද අපේ පැරණි ගොවි පරම්පරාව දැන් පරිවර්තනයකට ලක් වෙලා යම් විදිහකින් ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙනවා ඊටාම ක්ෂණයකින් කෙටි යෙදවුම් මගින් වැඩි අස්වැන්නක් ගන්න ඒගොල්ලන්ගේ වාණිජමය අරමුණු සාක්ෂාත් කරගන්න. නමුත් අපි එතන නෙමෙයි ඉන්න ඕනේ. මෙතන ගොවි පොලේ නිපැයුම් වල අඩුපාඩුවක් ඇති වෙන්න ප්‍රධානම හේතුව මේ ගත්ත තීරණයේදී පස නැවත සකස් වීම සහ අස්වැන්නේ යම්කිසි මට්ටමකට එන්න ගතවන කාලය. ඒක ඇත්ත. මොකද මේක මහ පොළොවේ යථාර්ථයක් වෙන්න ඕනනේ. මොකද මේක අපිට මේ ඊටමත් කෙටි යෙදියුමකින් අපිට එක රැයකින් දෙකකින් මේ අස්වැන්න පරණ තත්ත්වයට ගේන්න බෑ. මොකද මේ පස, මේ බීජ මේවා හුරු වෙලා තියෙන්නේ රසායනික යෙදවුම් වලට. අපි බලාපොරොත්තු වුණොත් එහෙම මේ දෙමුහුම් බීජ වලින්
දේශීය කෘෂිකර්මාන්තයෙන් බලාපොරොත්තු වෙන අස්වැන්න ගන්න පුළුවන් කියලා අපි එතන නැහැ. අපි නැවත මේ අපේ දේශීය බීජ අභිජනන මධ්‍යස්ථාන හරහා අපේ පාරම්පරික බීජ ඒ ප්‍රෝහණ ශක්තිය ඇති ඒ අස්වැන්න දෙන්න පුළුවන් දේශීය බීජ වර්ග නැවත අපේ පසට හඳුන්වලා දෙන්න ඕනේ. මේවා අපේ පසෙන් අපේ රටෙන් වඳ වෙලා ගිහිල්ලා. දැන් හොත උදාහරණයකට බලන්න. ඔයා වෙළඳ පොලේ තියෙන පැපොල් ගෙඩියක් අරන් කපලා බලන්න. ඒ පැපොල් ගෙඩිය ඇතුලේ ඇට නැහැ. වෙළඳ පොලින් ගේන බටු ගෙඩියක් හරි මිරිස් කරලක හරි අර ටිකක් පැලවෙන්න දාන්න. ඒව පැලවෙන්නේ නැහැ. නමුත් අපි අපේ ගම් වල අපි පොඩි කාලේ වට්ටක ගෙඩියක් කපලා ගන්න ඇට ටික එහෙම නැත්නම් පැපොල් ගෙඩියක් ගන්න ඇට ටික අපි ගේ පිළිකන්නට විසි කරපුවාම ඒවා ඉබේ පැලවෙනවා. ඒ වට්ටක්ක වැල් වල ඒ පුහුල් වැල් වල පළ දරන්න බැරි තරම් පළදා වෙනවා. ඇයි ඒ? ඒවා දේශීය බීජ වර්ග. කොහොමද ඒවා? මෙතන ප්‍රධානම ප්‍රශ්නේ දැනුම, බුද්ධි ගලණය. කොහොමද දැනුම? අපේ මිනිස්සුන්ට අපේ ගොවි සමාජයට මේ පරිවර්තනයට කොයිතරම් දුරට කාවැදිලා ඉන්නවද කියනවා නම් පාරම්පරික ගොවිතැන හෝ ඒකේ ශාස්ත්‍රීයත්වය අස්වැන්න පිළිබඳ දැන් දැනුමක් නැහැ. මොකද අපි ඉන්නේ වෙනම තැනක. අපි ඉන්නේ වෙනම යුගයක. ඒක නිසා මේ පාරම්පරික ගොවිතැන හරහා අපි නැවත වතාවක් ඒ ශ්‍රී විභූතිය රටේ ස්ථාපනය කරගන්න නම් මේ දේශීය බීජ වර්ග, දේශීය යෙදවුම්, දේශීය කෘෂිකර්මාන්තය අපි නැවත වරක් මේක ස්ථාපනය කරගත යුතුයි. එතකොට මේ తాවකාලික කලබලයක් නෙමේ තියෙන්නේ. අපි ගිය අවුරුද්දේ මෙච්චර හෙක්ටාරයකින් මෙච්චර අස්වැන්නක් ගත්තා, මෙච්චර එළවලු කිලෝ ගාණක් ගත්තා. අද මගේ බටු ගෙඩිය ලොකු වෙන්නේ, අද මගේ මැකරල් ටික හැදෙන්නේ, අර සතා එනවා, අද මගේ කිලෝ ගාණක් මෙච්චර අඩු වෙලා. ඇයි මේ පරිවර්තනය දරා ගන්න බැරි තරම් මිනිස්සුන්ගේ ඔලු හැදිලා තියෙනවා එක පැත්තකට. ඇයි අස්වැන්න අවශ්‍ය වෙන්නේ තමන්ගේ වාණිජ අරමුණු සඳහා පමණයි. එතකොට මේ తాවකාලික පසුබෑම මේක తాවකාලිකයි. අපි මේක අකමැත්තෙන් හෝ දරාගත යුතු වෙනවා. මොකද මේක දරාගත්තොත් තමයි අපිට මේ වෙළඳ පොලේ තියෙන මේ හිදැස් පිරවිලා මේ අස්වැන්න නැවත වතාවක් අර පරණ මට්ටමෙන්ම වෙළඳ පොට ළඟා වෙන්නේ. ප්‍රධාන කාරණයක් තමයි දුලාශි මේ අපි කතා කරන්නේ අද කාබනික ගොවිතැන කියන එක මේක බොහොම පුළුල් විෂයක්. ප්‍රධානම දේ මිනිස්සුන්ට කාබනික ගොවිතැන කියපු ගමන් ඔළුවට එන්නේ මොකද්ද? කොම්පෝස්ට් පොහොර. මොනවද අපි කොම්පෝස්ට් කියලා කියන්නේ? අපි කොම්පෝස්ට් පොහොර කියලා කියන්නේ කොළ රොඩු ටිකක්, පිදුරු ටිකක්, එහෙම නැත්නම් ඔය සත්ව ගොම ටිකක් හරි මොනවාට එකතු කරලා හදාගන්න මේ සාමාන්‍ය මිශ්‍රණයක්. නමුත් කොම්පෝස්ට් පොහොර කියන එකෙන් ශාක පෝෂකයක් ශාකයකට ලබා දෙන්න බෑ. ඉතාමත්ම අල්පයි. ශාකයක පැවැත්මට අඩුම තරමේ නයිට්‍රජන් 101.5 2 අතර හෝ අපි යොදන ස්වභාවික යෙදවුමක තිබිය යුතුයි. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන එකේ අදාළ සංඝටක මිනිමම් එහෙම නැත්නම් අවම ප්‍රතිශතයකින් තිබිය යුතුයි. එතකොට අපේ රටේ තියෙන එක්පාවල රොක් ෆොස්ෆේට් වලින්, ගොම වලින්, ජීවමෘත එහෙම නැත්නම් ගව මුත්‍ර වලින් මේවා ගොඩක් දුරට හදන්න පුළුවන්. අපි ඒ තමයි පෝෂණීය කොම්පෝස්ට් එකක් හදන හැටි මම මේ දල වශයෙන් කිව්වේ. නමුත් අපි කතා කරන්නේ ජෛව ඝන පොහොර සහ ජෛව දියර පොහොර ගැන. ජෛව කාබනික ගොවිතැන. ජෛව කියපු ගමන් ඉන්නේ මොකද්ද? ශුද්ධ ජීවි පද්ධතියෙන්. මේ රටේ කාබනික ගොවිතැන ස්ථාපනය කර හැක්කේ ශුද්ධ ජීවීන් පසට එකතු කිරීමෙන් පමණයි. ඒ දෙන බූස්ට් එක එහෙම නැත්නම් ඒ දෙන උද්දීපනය තමයි මේ පසේ මතුපිට වැස්ම නැවත යථා තත්ත්වයට පත් කරන්නේ. මේ සියලුම අස්වනු හිඟතාවයට මේ දැනුම නැතිකම. ඇයි අද තියෙන ජෛව කාබනික පොහොර සැදීම සහ ඒවා යෙදවීම පිළිබඳ දැනුම නැතිකම නිසා තමයි ප්‍රධාන වශයෙන්ම මේ ගොවියෝ ඇවිස්සලා පාරට බහින්නේ ගොඩක් තැන්වල. එහෙම නැත්නම් මේ අස්වනු අඩුයි මේක මට ලැබෙන්නේ නැහැ කියලා මැසිලි නගන්නේ. නමුත් මේ දැනුම ගලණය අපි නියමාකාරයට ලබා දෙන්න දීර්ඝකාලීන සැලසුම් මේ වෙනකොට සකස් කරමින් ඉන්නවා. ඒ සඳහා ගොවි ජන සේවා මධ්‍යස්ථාන, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය, පොහොර ලේකම් කාර්යාලය, කෘෂිකර්ම අමාත්‍යාංශය, මේ නිලධාරී සියලු දෙනා, ඒ කියන්නේ පොහොර බෙදා හැරීමේ සමාගම්, මේ සියලුම සමාගම් හරහා අපි අපේ විශේෂඥයන්තුත් එක්ක එකතු වෙලා මේ දැනුම දෙනවා. මේ දැනුම ගොවියට ගියාට පස්සේ මේ ගොවියෝ කලබල වෙන එක ඇත්තටම නවතිනවා. මේ නොතේරුම්කම. දැන් සමහර අවස්ථාවල දැන් අපි මෙතෙන්දි මම පුද්ගලික උදාහරණයක් හැටියට ගන්නම්. අපි අම්පාර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 80000කට ආසන්න ප්‍රමාණයකට අපි දිහර පොහොර ලබා දුන්නා 2021 මහ කන්නේ සඳහා. එතකොට මේ දියර පොහොර ලබා දීමේදී අම්පාරේ යම් යම් ප්‍රදේශවල තියෙනවා මේ වැලි පොළොව වැඩි. මේ වැලි පොළොව හුරු වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම දශක ගාණාවක් තිස්සේ යූරියා සහ රසායනික යෙදවුම් වලට තමයි. මොකද මේක බොහොම ක්ෂණිකයි.
මොකද වතුරට යූරියා ටිකක් වැටිලා ඒක ගහට උරාගත්තට පස්සේ ගහ කොළ පාට වෙනවා. නමුත් අපි මේ ප්‍රදේශවලදී අපි කරේ මොකද්ද? මේවට අදාළ කරන කොම්පෝස්ට් පොහොර ඉදවීමට අමතරව පසේ නයිට්‍රජන් හදන බැක්ටීරියා ගහේ කොළේට ලබා දුන්නා. ඒක තමයි තාක්ෂණය. මෙන්න මේ දැනුම අපේ ගොවියන්ට යන්න ඕන. මේ දැනුම ගොවියන්ට ලබා දෙන්න අපි විශාල කාර්යභාරයක් ඉටු කරමින් පවතිනවා. ඉදිරියේදී ඉටු කළ යුතුයි. මේ දැනුම ලබා දීම තුලින් ගොවියා දැනුවත් වීම තුලින් මේ කලබල කිරීම නවතිනවා. මොකද අපි දන්නවා සමා වෙන්න. දැන් වී ගොවිතැන වගේ වගාවකදී ගහක කොළය සඳහා පොහොර ලබා දීම ප්‍රායෝගිකද මේ වැඩේ කරන්න පුළුවන්? ඒක කරන්න පුළුවන්. ඒක තමයි තාක්ෂණය කියන්නේ. ඒක තමයි ටෙක්නොලොජි එක කියන්නේ. අපි කියන්නේ ඕගනික් ඇප්ලිකේෂන් ටෙක්නොලොජි එක කියන්නේ සාමාන්‍යයෙන් ඔයා රනිල කුලේ භෝග ගැන දහලා ඇතිනේ. ඉස්කෝලේ යන කාලේ රනිල කුලේ භෝග මොනවද කරන්නේ? රනිල කුලේ භෝගයක අපි මූල ගැටිති බැක්ටීරියා කියලා එකක් තියෙනවා. අපි ඉගෙන ගන්න තියෙනවා. ගහ ගලවනකොට මුංගට ශාකයක නැත්තම් මෑකරල් වැලක තියෙනවා ගැටිති. ඒ මොකද කරන්නේ? ඒ වායුගෝලයෙන් ලබා ගන්නා නයිට්‍රජන් වියෝජනය කරලා මේ බැක්ටීරියා මගින් ගහට නයිට්‍රජන් ලබා දෙන ප්‍රමාණය ව්‍යුහගත කරනවා මේ බැක්ටීරියා. එතකොට මේ තාක්ෂණයේදී වෙන්නේ දැන් අපි ඔයා මුලින් මතු කරපු ප්‍රශ්නයකට මම ආයිත් එන්නම්. අපි පරිවර්තනීය යුගයක්. ජනගහනය වැඩි වෙනවා. ආහාර නිෂ්පාදනයේ අවශ්‍යතාවය වැඩි වෙනවා. ප්‍රමාණාත්මකව ඉහළ යනවා. අපි බඩවල් කීයක් පුරවන්න ඕනද? අපි 1960 දී හිටපු ජනගහනයත් එක්ක අද ඉන්න ජනගහනය බඩු ලංකාවේ මම හිතන්නේ 1.4 ගුණයක් 5 ගුණයක් වගේ වැඩි වෙලා ඇති. එතකොට අපිට තියෙන භූමිය ඊටාම සීමා සහිතයි. මේ ප්‍රශ්න නිසා තමයි මේ රසායනික පොහොර වැඩියෙන් යොදවලා ඒ අස්වනු ප්‍රමාණය අරන් දෙන්නේ. නමුත් අපි ගමන් කරේ කොහාටද? ඉදිරියට. අපි ගියේ පිටිපස්සට. අපි නිරෝගිමත් ජාතියක් වෙනකොට රෝගීන් බහුල ජාතියකට යන්න වුණා. අනුරාධපුරේ ඔක්කොම අද බොන්නේ බෝතල් කරපු පානීය ජලය. එක ජල මූලාශ්‍රයෙන් වතත් වතුර ටිකක් බොන්න බෑ. වංකඩකින් වතුර ටිකක් බොන්න බෑ. ගගකින් ඇලකින් දොලකින් ලිඳකින් වතුර ගන්න බෑ. අපි ගියේ අනිත් පැත්තට. එතකොට මේ රසායනික පොහොර යොදන්න හේතුව නෝකයි. ඒකෙන් අපිට අස්වනු වැඩි වුණා. ඊටාම ලේසියෙන් මේක මාකට් කරන්න පුළුවන් වුණා. නෑ මං අහුව ප්‍රශ්නය ඒක තමයි මම මේ දැන් ඔයාලට එතෙන්ට එන්න හදන්නේ. මොකද අපි මේ තාක්ෂණය මොකද්ද කියන එක නැහුවේ. එතකොට මං ඉස්මතු කරන්න උත්සාහ කරේ වී ගොවිතැන වගේ ගොවිතැනකදී කොළයට පොහොර එකතු කිරීම ප්‍රායෝගිකද? ප්‍රායෝගිකයි. ඒකට හේතුව මේ බැක්ටීරියා වල ඝනත්ව තියෙනවා. අපි ගත්තොත් එහෙම නයිට්‍රජන් හදන බැක්ටීරියා රසායනාගාර මට්ටමේදී අපි වෙන් කරගෙන මේ බැක්ටීරියාවට පුළුවන් වායුගෝලයේ නයිට්‍රජන් අරගෙන මේකට අපි කියනවා සීඩ් ට්‍රීට්මන්ට් කියලා එකක් තියෙනවා. සීඩ් ට්‍රීට්මන්ට් කියන්නේ වී ඇටේ හෝ තිරිඟු ඇටයක් හෝ ඉරිඟු ඇටයක් හෝ පොළොවේ පැල කරන්න කලින් මේ ජෛව දියරේ මේක බහා කරලා තියෙනවා යම්කිසි කාලවකවානුවක්. එතකොට මේ බැක්ටීරියාවක මේ බීජය ඇතුළට යනවා. එතකොට මේක පොළවේ ස්ථාපනය කරපුවාම මේ ගහ ඇතුළටම මේ බැක්ටීරියාව කියනවා. මේ බැක්ටීරියාවට හැකියාව තියෙනවා වායුගෝලයේ නයිට්‍රජන් කොළේ පත්‍ර තුලින් අරගෙන ඉවරලා ගහේ කඳේ ඉඳගෙනම ගහට අවශ්‍ය කරන නයිට්‍රජන් නිෂ්පාදනය කරන්න. එතකොට එන්න ඒ වගේ යෙදවුම් තමයි අපි සමහර අම්පාරයේ යම් තැන්වල තිබ්බ ගැටලු වලට අපි ඊටාම මේ හදිසි ප්‍රතිකාර වගේ අපි යොදවපු යෙදවුම්. ඒ කියන්නේ අපි පොළොවෙන් දෙන ප්‍රමාණය අපි ඒ වැලි පොළොව නිසා අඩුයි කියලා යෙදවුම් තේරුණාම අපි ඒක පත්‍ර මගින් ලබා දුන්නා. මේක ඊටාම සුළු ප්‍රමාණයක් තමයි ගහකට දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි යෙදවුමක් කරනවා නම් එහෙම අපි ගත්තොත් එහෙම හෙක්ටයාරයකට මේ දියර පොහොර අපිට යොදන්න තියෙන හෙක්ටයාරයකට ලීටර් 7.5ක් වගේ තමයි අපේ ඝන පොහොර යෙදවුම් එක්ක කාබනික ඝන පොහොරත් එක්ක. ඒ කියන්නේ ඉස්සර මේ පොහොර සංස්ථාවෙන් ලොරි පිටින් අරන් ගියපු පොහොර දැන් එහෙම අරගෙන ගිහලා බෙදන්න ඕනේ නැහැ. එතකොට එතන අවශ්‍ය වෙන්නේ මේ දැනුව පිළිබඳ ගොවියා නියමාකාරයෙන් දැනුවත් නම් ගොවි ජන සේවා නිලධාරීන් කුෂිකර්ම ඒ ශේෂ්ත්‍රවලට සම්බන්ධ නිලධාරීන් ඒ වසම්වල නිලධාරීන් මේ නියම දැනුම Taman ලබාගෙන මේ දැනුම නියමාකාරයෙන් ගොවියට ලබා දෙනම නම් මේවා ප්‍රශ්න නෙමෙයි. මේ තාක්ෂණයෙන් අපිට පුළුවන්කම තියෙනවා මේ වැඩි වෙන ජනගහනයත් මේ ඊතා සීමිත භූමි ප්‍රමාණයකින් අවශ්‍ය කරන අස්වැන්න ලබා ගැනීමට දෙන්න පුළුවන් ක්‍රමවේද තාක්ෂණ දැනුම කාබනික ජෛව පොහොර නිෂ්පාදන ආයතන වලට දැනට පවතිනවා. එතෙන්දී අවශ්‍ය වෙන්නේ අපි කියන එකට බේසල් එක කියලා. බේසල් එක කියන්නේ අපි කියනවා බයෝචා එහෙම නැත්නම් ජෛව අඟුරු. මේ ජෛව අඟුරු වගේ දෙයක් පසට යදුනහම මේ පසේ මූල ශාක පෝෂක කොටස් හදන බැක්ටීරියා වල ජීවත් වෙන්න ඕන කරන පදනම හැදෙනවා. එතකොට ඒකට අපි කාබනික ජෛව පොහොර යොදනවා. මේ කාබනික ජෛව ඝන පොහොරවල නයිට්‍රජන්, පොස්ෆරස්, පොටෑසියම් සහ අනිකුත් සංඝටක ඒ අවශ්‍ය කරන මූල මාත්‍ර ප්‍රමාණ වලින් තියෙනවා. ඒවා අනුමත කරන්නේ පොහොර ලේකම් කාර්යාලය හරහා. ඒ සියලුම දේවල්
අපි ඒවට බැච් එකක් කියලා කියනවා. ඒ කාණ්ඩ අරගෙන ඒ කාණ්ඩ සහතික කරාට පස්සේ තමයි පොළොවට යොදන්න පුළුවන්. ඒක යෙදුවට පස්සේ අවශ්‍ය කරන අනිකුත් නයිට්‍රජන් ඌනතාවයක් තියෙනවා නම් ඒක ශාකයේ පත්‍ර හරහා ලබා දෙන්න පුළුවන් දියර පොහොර වශයෙන්. ඉතින් මේවා දැනුම මේ තාක්ෂණයට ගොවිය හුරු වෙනවා නම් මේකෙන් ලැබෙන දේ මොනවද කියලා දන්නවා නම් මේ කෙටි කාලීන අපි කියන්නේ අසහනය මට මේකෙන් හම්බ කරන්න බැරි වෙයිද? මට මේකෙන් අස්වැන්න මදි වෙයිද? මට මේකෙන් ආදායම නැති වෙයිද කියන මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර මේ කෙටි කාලය ඇතුළත අපිට බොහොම සත්භාවයෙන් රට ජාතිය ගැන හිතලා මේක කරගන්න පුළුවන් නම් ඉතාමත්ම කෙටි කාලයක් විතරයි මේ ස්ට්‍රගල් එක. එහෙම නැත්නම් මේ අසහනය තියෙන්නේ. ඇත්තටම මේක නියමාකාර යෙදවුම් මගින් මේ තාක්ෂණ දැනුම හරියට යොදවලා මේ මාත්‍රා ගාන මේ යෙදවුම් ප්‍රමාණ තමනුත් කැප වෙලා ගොවියන් නියම විදිහට දැනුවත් වෙලා තමන්ගේ පවුල් ඒකකේ ආරක්ෂා කරන ගමන් රටත් ආරක්ෂා කරගන්න ඕනේ කියන ඒ මානසික විපර්යාසය එහෙම නැත්නම් වෙනස අපිට නියමාකාරයෙන් ඇති කරන්න පුළුවන් නම් ඇත්තටම ඔය කියන ප්‍රශ්න ඔක්කොටම උත්තර මෙතන තියෙනවා. අපි කතා කරන්නේ කොම්පෝස්ට් පොහොර ගැන නෙමෙයි. කොම්පෝස්ට් පොහොර කියන ඒ යල් පැනපු ක්‍රමේ අපි හිතෙන් අයින් කරගන්න ඕනේ. කොම්පෝස්ට් පොහොර කියන්නේ මේ සම්පූර්ණ ක්‍රියාදාමයේ එක කුඩා කොටසක් පමණයි. ඊටාම කුඩා කොටසක් පමණයි. මේ කොම්පෝස්ට් පොහොර කියන එක ශුද්ධ ජීවීන් එකතු කිරීම. අපි ඒකට කියනවා එනකියුලම්ස් කියලා කියනවා. ඒකට බැක්ටීරියා අපි 4ක් එකතු කරන්න ඕනේ. ඒතර ඒගොල්ලෝ මේ කොම්පෝස්ට් කියන එක ජීර්ණය කරලා අදාළ පෝෂණ සංඝටක මේකේ හදනවා. මෙන්න මේ දැනුම මෙන්න මේ අපි කියන මේ ස්පේස් එක අපි එකතු කරන්න ඕන. මේ එකතු කිරීම තුලින් පමණයි මේ දැනුම ගොවියට යන්නේ සහ මේ අසහනය දුරු වෙන්නේ. ඒ තුලින් ඔය වෙළඳ පොලේ දැන් තියෙනවා ඔය කියපු දේ. අපිට සුළු කාලයක් ඒක අත්දැකී. මොකද අපි මතක නේද අපි කහ ගෙන්නන එකට ලංකාවේ යම්කිසි තීරණයක් ගත්තා. අද මොකද තත්ත්වේ? අද කවුරුත් කහ ගැන කතා කරන්නේ නැහැනේ. කහ වලට බනින්නෙත් නැහැනේ කවුරුත් අද. එතකොට වීගෝ තැනත් වෙනයම් දේවල් වුණත් මේ වගේ තීරණ දශක 4ක 5ක තස්සේ තිබුණු යම්කිසි ක්‍රියාපටිපාටියක් උඩුගම් බලා පීඩනකොට මේ වෙනස්කම් කරනකොට ප්‍රායෝගික ගැටලු එනවා. අපි නෑ කියන්නේ. නමුත් අපි ඒවා සමතයකට පත් කිරීම සඳහා හුදු වාණිජ පරමාර්ථ වලින් තොරව බොහොම සත්භාවයෙන් රට ගැන ජාතිය ගැන අපේ પરම්පරාව ගැන හිතලා මේ දැනුම හරියට අපේ ගොවි මහතුරුන් වෙත ලබා දෙනවා නම් මේ ගොවි මහතුරු කලබල වෙන්නේ නැහැ. එහෙමනම් මේ දැනට තියෙන ගැටලු ඊටාම తాවකාලිකයි. මේවා අපි එළවලු ගොවිතැන වේවා, පළතුරු වේවා, එහෙම නැත්නම් වී ගොවිතැන වේවා, මේක තේ වගාවට, බඩිරිඟුවාවට මේ ඕනම එකකට වෙන්න පුළුවන්. තාක්ෂණය අපේ රටේ තියෙනවා. ඒ සරහ තාක්ෂණය දැනුම තියෙන ඊටාම හොඳ ශුද්ධ ජීවි විශේෂඥයන් මේ හැම ආයතනයකම ඉන්නවා. ඉතින් මේ දැනුම අපි එක තැනකට ගෙනල්ලා එතකොට ලංකාවේ තියෙනවා බීජ නිෂ්පාදන ආයතන, බීජ අභිජනන මධ්‍යස්ථාන තියෙනවා, මා කඳුරේ තියෙනවා, ගන්නෝරුවේ තියෙනවා, මහයිලුක්පල්ලම තියෙනවා. මේ හැමතැනම තියෙනවා. එතකොට මේවෙන් අපිට ලැබෙන කන්ට්‍රිබියුෂන් එක මොකක්ද කියන එක බලන්න ඕනේ. එතකොට අපි මේවායේ යම් වෙනස්කම් විපර්යාසයන් කරවන්න ඕනේ. රටට හිතකර මේ ප්‍රතිපත්තියට අනුගත වෙන්න. එතකොට මේ දේශීය බීජ නිෂ්පාදනය දෙමුහුම් බීජ වලින් අපි ඈඩ් කරලා මොකද දෙමුහුම් බීජ වලින් අපේ රටේ පරිසරය ඈඩ් කරගත්තොත් මේ කාබනික පොහොර යෙදවුම් වලින් විශිෂ්ට ඵලදාවක් අපිට ගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් සුවඳල් කියන වී වර්ග අපි අපේ ආයතනය හරහා අපි වගා කරලා තියෙනවා විශිෂ්ට ප්‍රතිඵල. මොකද අපේ යෙදවුම් වලට අපි යොදන්නේ කාබනික යෙදවුම් පමණයි. අපේ අපනයනවලට යුරෝපයට, එංගලන්තයට, එහෙම නැත්නම් ඇමරිකාවට, කැනඩාවට යන අතිවිශාල කාබනික අපනයන නිෂ්පාදන වලට අපේ ගොවිබිම් වලට අපි යොදන්නේ කාබනික පොහොර, ජෛව කාබනික දියර සහ ඝන පොහොර පමණයි. මේවා හරි විදිහට එක තැනකට ගුලි වෙලා තියෙන මේ දැනුම අපි පරාසයක් ඇතුළත පුළුල් කරොත් අර මම කලින් කිව්වා වගේ අපි හෙක්ටයාර ලක්ෂ 13ක් වගේ ලංකාවේ තියෙනවා වී වගා කළ හැකි භූමි ප්‍රමාණය. යල කන්නේට හෙක්ටයාර ලක්ෂ 4.5ක්, මහ කන්නේට හෙක්ටයාර ලක්ෂ 8.5ක්. එතකොට මේක අපි නැවත ප්‍රතිව්‍යුහ ගත කරගත්තේ නැත්නම්, සංවිධානය උන් නැත්නම් මේ දැනුම ගලණය ගැන තමයි ගැටලුව තියෙන්නේ. තාක්ෂණය ගැනවත්, සම්පත් ගැනවත් නිෂ්පාදනයේ පදනම් වූ ප්‍රශ්නයකුත් නෙමෙයි. මිනිස්සුන්ගේ අවංකකම. තමන් හරි දේ හදන්න ඕනේ, තමන් හරි දැනුම දෙන්න ඕනේ, තමන් හරි විදිහට මම ඉගෙන ගන්න දේ මෙතෙන්ට අරයි යන්න ඕනේ කියන එක හැමෝටම සාමූහික වගකීමක් තියෙනවා. අපි හැමෝම මේ වගකීමේ කොටස්කාරයෝ. මේ සුළුවෙන් ඇති වෙලා තියෙන මේ ප්‍රශ්න ඔක්කොම පිටිපස්සේ තියෙන සමහරවිට දේශපාලන පසුබිමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි වාණිජමය අවබෝධයන් තියෙන්න පුළුවන්. හොඳයි. මේ සියලුම දේවල් අපිට යම්කිසි මට්ටමකදී සමදයකට පත් කරගන්න පුළුවන්කම තියෙනවා මේ දැනුම හරියට ගලණය කරොත්.
හොඳයි. කාලාත්‍රේ කතාබහ තුළින් විරාමයක් ලබා ගන්න ඕනේ. විරාමයෙන් අනතුරු අපි නැවතත් කතා කරමු හරිත ගොවිතැනේ අභියෝගය ගැන. විරාමයෙන් අනතුරු අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතාබහත් එක්ක. අද මාතෘකාව හරිත ගොවිතැනේ අභියෝගය. හරිත කෘෂිකර්මාන්තයත් එක්ක බැඳුණු සංචාරක ව්‍යාපාරය කියන්නේ අපි අහලා තියෙන තරමට අහලා තියෙන විදිහට ලෝකයේ ඉහළ ඉල්ලුමක් තියෙන දෙයක්. කර්මාන්තයක් විදිහට අපේ රටේ රාජ්‍ය ආදායම ඉහළ නංවන්නත් මේක භාවිතා කරන්න පුළුවන්. ඔබතුමන්ලා ඔය කියන විදිහට අපි හරිත කෘෂිකර්මාන්තයට යොමු වෙනවා නම් අපිට හරිත කෘෂිකර්මාන්තය එක්ක බැඳුණු සංචාරක ව්‍යාපාරය ගැනත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් නේද? පැහැදිලිව මුදුලාශ. පැහැදිලිව. මොකද අද ලෝකයේ තියෙන කාබනික ආහාර සඳහා වන ඉල්ලුම දිහා බැලුවොත් මේ ඉල්ලුම වාර්ෂිකව ඉතාමත්ම ඉහළ මට්ටමක පවතිනවා. දැන් අපි පුද්ගලිකව බැලුවොත් එහෙම අපේ ආයතනය මගින් අපනයන කරන බයෝෆුඩ් ආයතනය මගින් අපනයන කරන කාබනික නිෂ්පාදන වලට අතිවිශාල දැවැන්ත වෙළඳ පොළක් යුරෝපයේ, කැනඩාවේ සහ ඇමරිකාවේ අපිට පවතිනවා. එංගලන්තෙත් එහෙමමයි. එතකොට ඒගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන්නේ කාබනිකව සහතික කරන ලද ඕගැනික් ෆෙයාර් ට්‍රේඩ් කියන සංකල්පය මත සහතික කරන ලද ඒ සහතික කරන ලද කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන ලද නිපැයුම් පමණයි. ඒතර මේ නිපැයුම් වලට ඉතා විශාල ඉල්ලුමක් සහ ඉතා විශාල මුදලක් ඒ රටවල් වලින් අපේ රටට විදේශ විනිමය හැටියට අපිට ලැබෙනවා. එතකොට අපි වාර්ෂිකව ඩොලර් මිලියන 25කට වගේ ආසන්න ප්‍රමාණයක විදේශ ආදායමක් අපි අපේ රටට ගේනවා. ඒ මොකද මේවට තියෙන විශාල වෙළඳපොළ ඉල්ලුම නිසා. ඒ වගේම මේවා නිෂ්පාදනයේදී ඒ කර්මාන්ත ශාලාත් ඒ අවශ්‍ය කරන ඒ අපේ ගැනුම්කරුවන්ගේ අවශ්‍ය කරන තත්ත්ව සහතික ලබාගත් කර්මාන්ත ශාලා විය යුතුයි. එතකොට ඒවැ ගුණාත්මක භාවය සහ එහෙම නැත්නම් ඇසුරුමේ සිට ගුණාත්මක භාවය සඳහා සියලුම තත්ත්ව සහතික අපේ ගැනුම්කරුවන්ගේ අවශ්‍යතාවය මත තමයි සිද්ධ වෙන්නේ. එතකොට දැන් අපි බැලුවොත් එහෙම මෙතෙන්දි මම තව පොඩි දෙයක් කියන්න ඕනේ. දැන් මේ නිෂ්පාදනවල තියෙන අපි කියනවා රෙසිඩියු ලෙවල් එක. එහෙම නැත්නම් අපද්‍රව්‍ය සහ කන්ටැමිනේෂන්, එහෙම නැත්නම් මේ මොනවා හරි බැරලෝහ, එහෙම නැත්නම් රසායනික අපද්‍රව්‍ය, මේවා ඉතාමත්ම දැඩි ලෙස සුපරීක්ෂාකාරී තත්ත්ව සහතික පරීක්ෂණ ලබා ගන්නා යුරෝපයේ සහතිකලත් විද්‍යාගාර තුලින්. ඒ කියන්නේ මේ ගැනුම් කරුවන් මේවා ලබා ගන්නට පෙර දැන් යුරෝපියන් යුනියන් එක නැත්නම් යුරෝපීය සමූහාණ්ඩුවට අයත් යුරෝපයේ මේ රටවල් සමූහය අතර යම් එකඟතාවයල් තියෙනවා. මෙන්න මේ රසායනික ද්‍රව්‍ය මෙන්න මේ දශම අංශු මාත්‍රයට වඩා වැඩිපුර තියෙනවා නම් ඒ නිෂ්පාදන රට ඇතුළට එන්න බෑ. අපි ගත්තොත් එහෙම ඇන්ත්‍රිකොයිනින් වෙන්න පුළුවන්, ඇෆ්ලාටොක්සින් කියන එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ග්ලයිෆොසෙට් වගේ දෙයක් වෙන්න පුළුවන්. මේවා තේවල තියෙන්න පුළුවන්, එහෙම නැත්නම් සාදික්කවල තියෙන්න පුළුවන්, නැත්නම් ගම්බිරිස් වගේ ඒවා තියෙන්න පුළුවන්. ඉතින් මේවට අදාළ තත්ත්ව සහතික බලලා තමයි මේ නිෂ්පාදන අපේ රටවල වලින් ගන්නේ. එතකොට හිතන්න දුලාශි, මේ රටවල් මොන තරම්නම් තමන්ගේ ජාතියේ තමන්ගේ මහජනතාවගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙනවද කියලා. එතකොට අපි මොකද කරන්නේ? අපි ටොන් ගණන් ගහන යූරියා, ටොන් ගණන් ගහන රසායනික පොහොර, කුමිනාශක වල්නාශක අපි වාර්ෂිකව ටොන් ගණන් අපේ කැම වලට එකතු කරගන්නවා. අපි ඉන්න අන්ත දෙක දිහා බලන්න. එතකොට මේවා කරන රටවල් වලට තියෙන ඉල්ලුම නිසාම මේ අපි හිතුවොත් එහෙම සංචාරක කර්මාන්තයේ දැවැන්ත පිබිදීමක් මේ හරහා අපේ රටට ඇති වෙන්න පුළුවන්. මොකද රටක් කාබනිකව පරිවර්තනය වෙනවා කියන එක චමින්ද මහත්තයා කිව්වා වගේ මුළු ලෝකයක්ම බලා ඉන්නවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් බලා ඉන්නවා. එතකොට ශාම්‍ය මහත්මයා දැන් පහුගිය කාලෙත් අපි රසායනික පොහොර භාවිතා කරන කාලෙත් අපේ රටින් පිටරට සඳහා අපේ නිෂ්පාදනය වුණේ නිෂ්පාදන වලට ඔය කියන තත්ත්ව සහතික තිබ්බද නැත්නම් රසායනික පොහොර භාවිතා කරපු නිෂ්පාදනත් අපි පිටරට යවුවේ? මෙහෙමයි. එතෙන්දී අපේ නිෂ්පාදන වල වර්ගීකරණයක් තියෙනවා නේද දුලාශ? එකක් තියෙනවා අපි කියනවා කන්වෙන්ෂනල් ප්‍රොඩක්ට්ස්. එහෙම නැත්නම් good agriculture practices එක්ක හදන ප්‍රොඩක්ට්ස්. එහෙම නැත්නම් රසායනික පොහොර භාවිතය පිළිබඳව තැකීමක් නැතුව අපනයන බාර ගන්න රටවල් තියෙනවා. එතකොට කාබනික පමණක්, එහෙම නැත්නම් ඩිමීට් ඇග්‍රිකල්චර් කියන කොටස පමණක් ඉල්ලුම් කරන රටවල් තියෙනවා. ඉල්ලුම් කරන ගැනුම්කරුවෝ ඉන්නවා. එතකොට ඒ ගැනුම්කරුවන්ගේ අවශ්‍යතාවය වෙනස්. අපි ඉරාකයට අපේ බල්ක් ටී එක්ස්පෝර්ට් කරනවා නම් අපේ කළු තේ එහෙම නැත්නම් අපේ එක්ස්පෝර්ට් කරනවා නම් ඒගොල්ලෝ සමහරවිට ඔය යුරෝපයේ සමහර ඔය කාබනික යෙදුම් සඳහා අවශ්‍ය කරන තත්ත්ව සහතික සමහරට ඒගොල්ලෝ ගන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ඒ රට අනුව, ඒක ගැනුම්කරුවගේ අවශ්‍යතාවය අනුව අපේ වෙළඳපොළ සුවිශේෂිතයි. ඒ සුවිශේෂිත වෙළඳපොළට සැපයන්න ඕනේ ඒ ගැනුම්කරුවන්ගේ අවශ්‍යතාවය මත.
එතකොට ඒ කාබනික ප්‍රතිපත්ති ඒ රටවල් වල 100% ක්‍රියාත්මක වෙනවා නම් ඒ කාබනික ප්‍රතිපත්ති වලට අනුකූල විදිහට සපයන සැපයුම් විතරයි අපිට අපනයනය කරන්න පුළුවන්. ඒවට තමයි අදාළ මිල අපිට ලැබෙන්නේ. එතකොට මේ කාබනික ගොවිතැන හා බැඳුණු සංචාරක කර්මාන්තය ගත්තොත් මේ රට ක්‍රමක්‍රමයෙන් කාබනික ආදර්ශ වගාවන් වැඩි වෙන්න මේ කාබනික නිෂ්පාදන වලට තියෙන විදේශයේ තියෙන ඇල්ම නිසාම මේ වහා බැඳෙන ඉල්ලුම අපේ රටේ ඉහළ යනවා. අපි කිව්වොත් එහෙම මේ හෝටල් වල එහෙම නැත්නම් මේ වෙළඳසැල් වල එතකොට තනිකරම අපි අලවියට තබලා තියෙන්නේ කාබනික නිපියුම් පමණයි. මේ කාබනික වගාවන්, මේ කාබනික ආදර්ශ වගාවන් ඒක පළතුරු වෙන්න පුළුවන්, එළවලු වෙන්න පුළුවන්, නැත්නම් වීගොවිතැන වෙන්න පුළුවන්. ඒතර මේවා බලන්නට මේගොල්ලන්ගේ විශාල කැමැත්තක් තියෙනවා. එතකොට මේ නිෂ්පාදන මිලදී ගන්න විශාල කැමැත්තක් තියෙනවා. අපි ගත්තොත් එහෙම අපි එලකිරි ටිකක් නිෂ්පාදනය කරනවා නම් කාබනිකව නිෂ්පාදනය කරන ගව ආහාර තුලින් එතන දින ඉල්ලුම ගොඩාක් වැඩි අර රසායනික පොහොර හදලා දෙන කාබනික ආහාරයක් ගවයෙකුට දීලා ගන්න කිරි වලට වැඩිය. ඒ වී ගොවිතැනත් එහෙමයි. දේශීය ආහාර වල තියෙන ඉල්ලුම. එතකොට අපිට ඕගනික් ෆුඩ් කියන එක ලංකාවේ මුල් බැස ගත්තොත් මිනිස්සු දන්නවා මේ ලංකාවේ කන කිසිම ආහාරයක් වස විසෙන් තොරයි කියන එක. එතකොට ඒකම මේ සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ සංචාරය සඳහා එන යම් පුද්ගලයන් අතර වෙළඳපොළ සපයා ගන්න ලංකාවේ මොනවද තියෙන අවස්ථාවන් කියලා හොයා බලන්න ඉන්න ආයෝජකයින් ඉන්නවා. මේ ආයෝජකයින් ඇවිල්ලා බලනවා හරි. අපිට පුළුවන් ද අපේ රටට මෙන්න මේ ටික ගෙන්න ගන්න. මේකෙන් වෙළඳපොළ විවෘත වෙන්න පුළුවන් යම් රටවල් වලට. ඒන සංචාරකයන් හරහා. එතකොට මේකේ අපි හිතුවොත් මේ එළවලු වලට විතරක් නෙමෙයි අපිට මේ පළතුරු ගන්න පුළුවන් ද කියන එක අපිට විවෘත වෙන්න පුළුවන්. එතකොට මේ සංචාරක කර්මාන්තය අනිවාර්යයෙන්ම මේ හරහා විශාල පිබිදීමක් සහ දියුණුවක් ඇති වෙනවා කියන එක අපිට අවිවාදයෙන් මෙතන පිළිගන්න සිද්ධ වෙනවා. චමිත මහත්මයා මේ පහුගිය කාලේ ගොවියෝ කිව්වා පොහොර දාපු බෝතල් පිපුරුව විවිධ ප්‍රශ්න ඇති වුණා කියලා. මොකක්ද ඒ කතාව? ඒකට ප්‍රශ්න කීපයක් තියෙනවා. කතාව ඇත්තද? කතාව ඇත්ත කියන්නේ මෙහෙමයි. ඒකේ කතාවේ ඇති පැතුත් තියෙනවා නැති පැතුත් තියෙනවා. ඒක මම පැහැදිලි කරන්න. කාබනික පොහොරක උදාහරණයකට වැඩි 90% දුන්නේ ෆිෂ් ටොනික් කියන ප්‍රොඩක්ට් එක. මේක හදන්නේ මාළු ගෙනල්ලා ඒවා උදාහරණයකට මේකට පාවිච්චි කරන එක මාළු වර්ගයක තමයි බාලයා මාළු වගේ ඔලු අර ගන්නවා මේකට. ඊට පස්සේ ඔය ලින්නෝ කියන මාළු පාවිච්චි කරනවා. මේක අරගෙන මේකට sugar molasses දාලා ඉවර වෙලා මේක පල් කරලා සිස්ටම් මේකේ දෙන්නේ. එතකොට මේකේ හැදෙනවා යම්කිසි වායුවක්. ඉතින් උදාහරණයකට මේවා ප්‍රවාහනය කිරීමේදී ගැස්සීම් ඒ වගේ දේවල් ඇති වෙනවා. ඇති වුණාම ඒ වායුව හැදුනම ඒක පුපුරන්න බලන අවස්ථාවල් තියෙනවා. එහෙම තියෙනවා. නමුත් මේක සිදුවීමක් හැටියට ගත්තාම මේකේ උනේ එහෙම දේවලුත් නෙමෙයි. සමහර ස්ථානයකට අපි ගියා නිරීක්ෂණය කරන්න. එතකොට ඒකේ තිබ්බා ඇත්තටම මෝඩිය ගලවලා අනිත් පැත්ත බෝතලේ හරවලා ඒක දාන්න. ඉතින් බල්ලෝ කන එකක් දාලා තිබ්බා ටීවී එකේ බලන්න නැති ඇවිල්ලා මොකද මාළු දේවල් තියෙන නිසා මොකද අහිත කර දෙයක් නෙමෙයිනේ. දැන් උදාහරණයක් ඇටියට මේක ගඳයි කියලා කියන ප්‍රශ්න ආවා. දැන් අපි රසායනික පොහොර ගහනකොට ගේක ළමෙක්වත් තියන්නේ නැහැ ගෙදර මිදුල්. ගේ ඇතුළට දාන. එච්චර ගඳයි ඉන්න බෑ. ඉතින් අපේ රටේ නිෂ්පාදනය කරපු දෙයක් මේ ගඳ පොඩ්ඩක් තියෙන සමහර දේවල් තියෙනවා. මොකද ගඳ ආවම සමහර විලෝපීය සත්තු මේවලට එන්නේ නැති නිසා ගඳ පවත්වාගෙන යන නිෂ්පාදනක් තියෙනවා. ඒ වගේම ගඳ අඩු නිෂ්පාදනක් තියෙනවා. ඉතින් එක එක නිෂ්පාදකයෝ එක එක විදිහට මේක නිෂ්පාදනය කරනවා. ඉතින් මේක උනේ ඇත්තටම මේ ඒ වගේ දේවල් වෙච්ච නිසා තමයි එහෙම දේවල් වලට මුණ පාන්න සිදු වුනේ. ඉතින් මේක අර බෝතල් පුපුරලා බෝම්බයක් වගේ ඒ වගේ තත්ත්වයට ආවේ නැහැ. සමහර තැන්වල තිබ්බා අර ගෑස් එක වැඩි වෙලා නිසා ගෙනල්ලා අන්තික රස්න කාලෙත් තිබ්බා. ඒවා ගෙනියලා අන්තික ගොවියෝ ඒවා අනිත් පැත්ත කියන්නේ තීන මූඩි කෑන් එක අනිත් පැත්ත හරවලා තිබ්බා. එතකොට කෑන් එකේ ඇතුලේ කැළඹීම ඇති වෙලා ඒ වගේ දේවල් වෙලා තිබ්බා. ඉතින් සමහර කෑන් ඉදිමිලා තිබ්බා. යම් අඩුපාඩු තිබ්බා නැත්තේ නැහැ. නමුත් සමස්තයක් වශයෙන් ගත්තම මේ මුළු කෑන් ඔක්කොම පුපුරලා විනාශ වෙලා එහෙම දෙයක් උන්නේ නැහැ. මේක ප්‍රදේශ කීපයක විතරයි උනේ ඇත්තටම. අපිට මේ පහුගිය කාලේ ඇහුණු කතා බහ එක්ක ඒත් එක්කම ප්‍රවෘත්තිත් එක්ක වැඩිපුර දැනුණු දෙයක් තමයි රසායනික පොහොර වලට සාපේක්ෂව මේ කාබනික පොහොර භාවිතා කිරීමේදී ප්‍රමාණය අඩුවෙන් භාවිතා කරන්න පුළුවන් කියලා. කතාව ඇත්තද? ඔව් ඒක ඇත්ත කතාවක්. දැන් මේක උදාහරණයකට ගත්තොත් ෆිෂ් ප්‍රොඩක්ට් එකක් ওই ෆිෂ් ටොනික් කියන එකක් හෙක්ටයාරයක ලීටර් 7ක් 10ක් අතර පාවිච්චි කරන්න පුළුවන්.
මේකෙන් ඇත්තටම කරන්නේ ලෝකයේ අලුත් තාක්ෂණික ක්‍රමය තමයි මේවට පාවිච්චි කරලා තියෙන්නේ. ගහේ පත්‍ර වලින් තමයි මේක ඇබ්සෝබ් කරගන්නේ. මේක කරන්නේ ගහේ ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රියාවලියට ලේසි යක් තමයි මේ ලික්විඩ් ෆර්ටිලයිසර් වලින් ඇති කරන එක. දියර පොල් වලින් කරන්නේ. දැන් පහුගිය කාලේ මේ බොහෝ දෙනෙක් කතා කරා ඒ වගේම ওই කතාව උපහාසයටත් ලක් වුණා. අපේ ගොවියොන්ට මේ කොළවලට පොහොර ගහන්න පුළුවන්ද? හැම වගාවකම කොළවලට පොහොර යොදන එක කොයිතරම් ප්‍රායෝගිකද කියලා. නෑ ඇත්තටම ඒක මහ දෙයක් නෙමෙයි. ගොවි මහත්තයට මේක පුළුවන් එක තමයි ගොවි මහතුරු ගාව ස්ප්‍රේ ටැංකි නැති ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන්ගේ හයර් කරලා කරන්න ඕනේ ඒක. ඉතින් මේකට ලෝකයේ අනිත් රටවල පාවිච්චි කරනවා නම් ඔරක් අය කරනවා අර බැටරි පවර් සිස්ටම් මේකින් ස්ප්‍රේ කරනවා. අපිටත් ඒක කරන්න පුළුවන්. ඒක මහා ගානකුත් නෙමෙයි ස්ප්‍රේ ටැංකියක්. ඉතින් මේකෙන් කරන්නේ ඇත්තටම පත්‍ර වලින් මේ දෙන පොහොර එක අරගෙන මේකේ ඇමයිනෝ අම්ලය තමයි තියෙන්නේ. මේ ඇමයිනෝ අම්ලය ගන්නවා ආහාර ජීර්ණ පද්ධතියට. ඒකෙන් ගහේ වර්ධන වේගය වැඩි වෙනවා. ඉතින් අර ගහ විසින් ඇමයිනෝ අම්ලය හදා ගන්නවට වැඩිය අපි අපේ පොහොර එක හරහා මේක දෙන්න පුළුවන් ඩිරෙක්ට්ලි මේ ගහට. ඉතින් ඒක තමයි මේ ක්‍රියාවලිය ලේසිම දේ වෙන්නේ. ඉතින් මේකෙන් ඇත්තටම ලොකු ඵලදාවක් එනවා. දැන් මේකේ උදාහරණයක් හැටියට බණ්ඩිය කියන ඒ වලට දැන් ගොවිය පුරුදු වෙන බණ්ඩිය අවස්ථාවේදී පොහොරක් ගන්න. දැන් අපි කියන්නේ අපේ පොහොරත් දින 14ක්, දින 28ක්, දින 35ක්, 50ක් වගේ අතර පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ඕන අවස්ථාවක මේක යොදවන්න පුළුවන්. මේ කිසිම අගුලයක් නැහැ. මේක මිලිලීටර් අපේ පහරන මිලිලීටර් 200ක් 16 ටැංකියකට දාලා පාවිච්චි කරන්න කියලා තමයි ස්ප්‍රේ කරන්න කියලා තමයි අපි කියන්නේ. ඉතින් ඒ වගේ පහසු නිර්දේශයක් තියෙන්නේ. ඉතින් අර ගොවියන්ට පුරුදු වෙලා තියෙන්නේ ගොවියෝ මේ පොහොර ගහන්නේ කුලී පදනම මත. එතකොට කුලී පදනම මත ගියාම ඔහුට මේකට මුදලක් දරන්න සිද්ධ වෙනවා කියලා. නමුත් තමන්ගේ වගාව තමන් බලාගත යුතුයි. ඒකට අපි සම්බන්ධ වෙන්න ඕනේ නැතුව බෑ කරන්න. ඉතින් මේ හැමදේම රජයකට දෙන්න බෑනේ. ගොවියන්ට කුලී ගෙවීම් කරන්න ඒව කරන්න බෑ. ඉතින් ඒක නිසා අපි කියන්නේ පුද්ගලයෝ හැටියට ගොවි මහතුරු හැටියට මේකට උනන්දු වෙලා මේක කරන්න. හැබැයි දැන් ගොඩක් ගොවි මහතුරු මේකට කැමති. අපි කියලා තියෙන උදේ මේක ඇත්තටම මේ ගොඩක් ප්‍රශ්න ආවේ දවල් කාලේ මේක පාවිච්චි කරලා. අපි කියලා තියෙනවා අනිවාර්යයෙන්ම අපේ පත්‍රිකාවල දීලා තියෙනවා උදේ 9ත් මේ 6ත් වගේ අතර පාවිච්චි කරන්න, හවස 4න් පස්සේ පාවිච්චි කරන්න. මොකද දවල් වරුවේ තද අවුවට ගැහුවම මේව උරා ගන්න ගහට අමාරුයි. ඒක නිසා එයා ගහ මැරෙන්න බලනවා. අර වෙලාවට තමයි පාවිච්චි කරන්නේ. වැසි දිනේ වල පාවිච්චි කරන්න එපා කියලා. ගොවි මාතුරු මේ දන්න ඕන් දිහර පොර පාවිච්චි කරලා තියෙනවා. මේක 아무තෙන් පුරුදු වෙන්න දෙයක් නෙමෙයි. ගොවි මාතුරුට දිහර පොර පාවිච්චි කරලා. ඔවුන් මේක දන්නවා. මුල සිටම දන්නවා මේක. ඉතින් ඒක නිසා මේක මම කියන්නේ ඉදිරියේදී මේකෙන් දිහර පොරවලත් ලොකු තාක්ෂණික ක්‍රම ඉදිරියට එනවා. ලෝකේ දැන් යන්නේ දියර පොහොර වලට. ඒකෙන් පුළුවන් ලොකු දේවල් ලබා, ඒ කියන්නේ ලොකු අස්වැන්නක් ලබා ගන්න, ලොකු මූල්‍ය පදාර්ථ ගහට දෙන්න පුළුවන්. ඒක නිසා ඒ වගේම ගහට හානි කරන සතුන් වැළැක්වීම ලොකුම උදාහරණයක්. ආයිත් අපිට කුමිනාශක මේ සතුන්ට විදින නාශක ගහන්න අවශ්‍ය නැහැ. මේක හරහා අපිට මේ ඉදිරියට යන්න පුළුවන්. ඒතර ගොවියට මේ මුදල් ඔක්කොම ඉතුරු වෙනවා. ඉතින් අන්තික වගාවටත් සාර්ථකයි, සෝබා දහමට සාර්ථකයි, හැමදේම තියෙනවා. ඒක තමයි මේක මේ තුලින් ලැබෙන ලොකුම වාසිය. ඉතින් මේ කරා යන්න අපි හැමෝම එකසේ වැඩ කළ යුතුයි. ශාමි මහත්මයා අපි අහලා තියෙනවා මේ කාබනික කෘෂිකර්මාන්තය භාවිතා කරන ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් ඩ්‍රෝන තාක්ෂණය වගේ දේවල් භාවිතා කරලා පොහොර ඉසීම වගේ දේවල් කරනවායි කියලා. දැන් අපේ රටේ ගොවියාට එච්චර තාක්ෂණික දැනුමක් තවම නැහැ. අලුත් පෙරලියත් එක්ක අපේ රටේ ගොවියාට අලුතින් තාක්ෂණික දැනුම සහ ඒ දේවල් භාවිතා කිරීමේ ක්‍රමෝපායන් ලබා දීමේ සැලසුම් තියෙනවද? දීර්ඝකාලීනව ඒ සැලසුම් සකස් කරමින් පවතින අපි ඒතෙන්ට යා යුතු වෙනවා. මොකද දැන් අර ඒවා හීන බලාපොරොත්තු විතරක් හීන බලාපොරොත්තු විය නොහැකි. මොකද අපි දැන් රසායනික පොහොර ආනයනය සීමා කිරීමත් එක්ක රට තුළ ඉතිරි වෙන විශාල විදේශ විනිමය අපිට මේ වගේ ක්‍රමවත් වැඩපිළිවෙලවලට යොදවලා මේ අවශ්‍ය යටිතල පහසුකම් සපයා ගන්නට අවශ්‍ය කරන සැලසුම් දීර්ඝකාලීනව සකස් කරමින් පවතිනවා. මොකද මෙතෙන්දී අපිට අවශ්‍ය වෙන්නේ මෙතෙන්දී පුද්ගලිකාංශයේ මැදිහත් වීම, එතකොට තාක්ෂණික දැනුම තියෙන සංනිවේදන ආයතනවල අපිට ඒවැ වගේ ඒවැ අවශ්‍යතාවය. එතකොට මේ සඳහා ඒ කමිටුවක් නිර්මාණය වෙලා ඒ හරහා මේක රජයේ ප්‍රතිපත්තියට අනුගත කරන්න පුළුවන් වැඩපිළිවෙලක් සකස් කරගත යුතු වෙනවා. මොකද සමහරවිට අපි ගත්තොත් එහෙම ගොවි මහත්තයෙකුට මේ ඩ්‍රෝන් එකක් අරගෙන පොහොර ඉහ ගන්න පුළුවන් තත්ත්වයක් ඇත්තටම ප්‍රායෝගිකව නැති වෙන්න පුළුවන්. නමුත් අපි හිතුවොත් එහෙම
ඒ කුඹුරු යාය අපි තුම හෙක්ටයාර අපි හිතුවම 20ක 30ක එහෙම නැත්නම් හෙක්ටයාර 10,000ක 12,000ක වගේ වපසරීක තියෙන අපි ප්‍රදේශයක් ගත්තොත් එහෙම මේකට අදාළ කරන සැලසුම් රාජ්‍ය අනුග්‍රහයත් එක්ක කෘෂිකර්ම අමාත්‍යාංශය රාජ්‍ය අමාත්‍යාංශය මේ වගේ සැලසුම් එක්ක ගොවිජන සේවා මධ්‍යස්ථාන මේවා හරහා මේ දැනුම අපිට බෙදා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ මේ වගේ වැඩපිළිවෙලක් ගොවියෙක් කරහා නෙමෙයි රාජ්‍ය අනුග්‍රහයත් එක්කම තමයි මේක මෙතෙන්ට අපිට යන්න වෙන්නේ. එතකොට මේ දැන් ලෝකයේ ගත්තොත් එහෙම හෙක්ටයාර 10,000 12,000 20,000 වගේ විශාල ඒවා සම්පූර්ණයෙන්ම යන්ත්‍රානුසාරයෙන් තමයි මේ වගේ කටයුතු කරන්නේ. නමුත් දැන් අපි අපේ ගොවියෝ යම් තාක් දුරකට පහසු කෘෂිකර්මයකට පරිවර්තන වෙලා ඉන්න නිසා ඒ කියන්නේ අපි හිතුවොත් එහෙම යම් කිසි උදාසීනකමක් ඇතිලා තියෙනවා කිව්වොත් මේක නිවැරදි. මොකද මේ රසායනික යෙදවුම් හරහා ස්පොන්ටේනියස් රිසල්ට්ස්. ඒ කියන්නේ ඊටම ක්ෂණික ප්‍රතිඵල. දීර්ඝකාලීනව ගොඩක් භයානකයි. නමුත් ක්ෂණික ප්‍රතිඵල. ඉතින් එතෙන්දී වැඩි ව්‍යායාමයක් නැතුව මේක ගන්න පුළුවන් ක්‍රමවේදයකට අපි මිනිස්සු ඉන්න හුරු වෙලා ඉන්න මේ පරිසරයෙන් අපි මුදා ගන්න පුළුවන් නම් හොඳයි 100%ක්. ඒකට හැබැයි එතෙන්දී ඒහා සමගාමීව මේ තාක්ෂණය උපයෝගී කරගන්න පුළුවන් අපි වැඩපිළිවෙලක් එක්ක අපි මේකට ඉදිරියට යයිතුයි කියන එක මමත් යෝජනා කරනවා. මොකද ඒ අවස්ථාවේදී මේකට ගොවියන්ගේ උනන්දුව හීන වෙන්නේ නැහැ එතකොට. අපි හිතුවොත් එහෙම දියර පොහොර භාවිතයේදී ලියද්දකට ඒ අදාළ කාර්යපලාසයන් තුළදී අපි හිතමු 3 වතාවක් හෝ 4 වතාවක් මේක පසට එහෙම නැත්නම් ගොයමට යදන්න ඕන අවස්ථාවලදී සමහර අවස්ථාවල් තියෙන්න පුළුවන් මේකට යම් අකමැත්තක් තියෙන වෙලාවල් තියෙන්න පුළුවන්. නමුත් ඒ වගේ වෙලාවට මේ වගේ පොදු ක්‍රමයක් තුලින් මේක යෙදවුම් කරන්න පුළුවන් ක්‍රමවේදයක් අපිට සකස් කරගන්න පුළුවන් නම් ඒක මේකට අත්වලක් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. නමුත් අපි කෙසේ වුණත් අපි අමතක කළ යුතු නැහැ මේක මේ අපි කියන්නේ රොකට් සයන්ස් කියලා එහෙම එකක් නෙමෙයි. සම්ප්‍රදායික කෘෂිකර්මාන්තය එදා ඉඳලම අපේ රටේ පැවතුණා. මේක මේ this is not අර කියන්නේ reinventing wheel මේ නැවත මේ රෝදේ නැවත සොයා ගැනීමක් නෙමෙයිනේ මෙතන කෙරෙන්නේ. මේක අපි නැවත ප්‍රතිස්ථාපනය කිරීමක් කරන්නේ. එතකොට මේ රසායනික පොහොර භාවිතයේදී අනුගමනය කළ යුතු ක්‍රමේම තමයි කාබනික ජෛව පොහොර යෙදවුම් වලදී අනුගමනය කළ යුත්තේ. එකම දේ රසායනික වෙනුවට කාබනික ජෛව සහ දියර පොහොර ආදේශනය වීමක් පමණයි මෙතන වෙන්නේ. ඒක යෙදවුම් පිළිබඳවත්, යෙදවන ක්‍රම පිළිබඳවත්, වාර ගාන පිළිබඳවත් වෙනසක් වෙන්නේ නැහැ. අපි උදාහරණයක් හරියට ගත්තොත් එහෙම දැන් රසායනික පොහොර වුණත් අපි ගත්තොත් ගොයමට උදාහරණයක් හරියට ගත්තොත් සියලුම පොහොර යෙදවුම් එකපාර ගහලා ඉවර කරනවද ගොවියා? වල්නාශක කෘමිනාශක එකපාර ගහලා ඉවර කරනවද? ස්ප්‍රේ මැෂින් එක අරන් කී පාරක් බහින්න ඕනද යාලියද්දට? වපුරලා සුමානෙන් මේ දේ දාන්න ඕනේ. ඊළඟට දවස් ගානකින් මෙච්චර ගහන්න ඕනේ. වල් වලට මේක ගහන්න ඕනේ. අර කීඩෑවට මේක ගහන්න ඕනේ කියනවා. ඒතර වාර කීයක් ගොවියා බහින්න ඕනද? ගොවියාට ඒක නියර ඉඳලා ගොයමට දාන්න බෑනේ. ඉතින් මේකේ මොකද්ද තියෙන වෙනස? ගොවියා මේක අරගෙනත් සමහරට ඊට වඩා වාර ගන්න අඩු වෙන්න පුළුවන්. මොකද කෘමිනාශක වල්නාශක යෙදුම් මේකේ ගොඩක් අවම නිසා. එතකොට මේ මගේ හිතවත් කෙනෙක් මේ කමර්ෂල් පොහොර සමාගමේ මට ඊයේ ඒ කල්පනාකර මහත්තයෙක් මට දැනුම් දුන්නා. පොළොන්නරුවේ ඒගොල්ලෝ පාරම්පරික ගොවිතැන් කරනකොට මේ යම්කිසි වැල් වර්ගයක් තියෙනවා. මේ වැල් වර්ගයේ තියෙන සැරට ඒක ඒ මුල තලලා වක්කඩේ තිබ්බහම ඒ මුලේ තියෙන සාරේ සම්පූර්ණයෙන්ම ලියද්දට යනවා. ඒ ලියද්දට ගියාම අර කීඩෑව කියන සතා මොන විදිහින්වත් ගොවි පැත්ත පළාතටවත් එන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ අත්දැකීමෙන් මේ පාරම්පරික කෘෂිකර්මාන්තයේ දන්න කෙම් ක්‍රම. මේවා අත්දැකීමෙන් කී දෙනායිද දන්නේ? අපි දෙස් දෙවොල් තියෙනවා අපිට රසායනික පොහොර දෙන්න, තෙල් දෙන්න, කෘමිනාශක දෙන්න, වල්නාශක දෙන්න කියලා. නමුත් එතෙන්ටද අපි යන්න ඕනේ. මේ අපේ රටේ ඕන තරම් තියෙනවා. මේවට ගන්න පුළුවන් යෙදවුම්. ඒක නිසා මේ ක්‍රමේදී යෙදවුම් හරහා විශාල අපි හිතුවොත් එහෙම මේ මහන්සියක් ගන්න ඕනේ නැහැ. ඒ ඔබතුමා කිව්වා මේ කෙම් ක්‍රමය සඳහා භාවිතා කරපු ශාකයේ නම මතක් කරන්න පුළුවන්. ඒ නම මට දැන් ඇත්තට මේක මගේ හිතට එන්නේ නැහැ. නමුත් ඒක සාමාන්‍යයෙන් අපි මේ බහුල ශාකයක් මේ ගම්මානවල හැදෙන එකක් වැලක්. ඉතින් ඒ පිළිබඳව මම කිව්වා අපි වැඩිපුර පරීක්ෂණ කරලා අපේ රසායනික මට්ටමින් අපි පරීක්ෂණය කරලා ඔබතුමා කිව්වනේ දැන් මේ ක්‍රමය තුලදී වල්නාශක කෘමිනාශක වැඩි වශයෙන් භාවිතා කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී අවශ්‍ය වෙන්නේම නැහැ කියලා. ඇයි ඒ? ඒක දැන් හොඳට බලන්න දැන් ඒ යෙදවුම් වල තියෙනවනේ යම් කෘමි විකර්ෂක ගති ලක්ෂණ තියෙනවානේ. ඒ සමහර පොහොර වර්ග යෙදෙනකොට ඒවා කෘමි විකර්ෂක ගති ලක්ෂණ තියෙනවා. ඒකම ඒවා කෘමීන් දැන් අපි මෙහෙම දෙයක් ගැන හිතමු. කොච්චර අපි වල්නාශක කෘමිනාශක ගැහුවොත් කෘමීන් ආකර්ෂණය වෙන එක නැවතිලා දිනවද ලංකාවේ? ගොයමට හරි එළවලු පළතුරු වලට හරි. නෑනේ.
අදටත් ගැහුවේ නැත්නම් කෘමිය එනවා. කොච්චර බෙහෙත් ගැහුවත් කෘමිය එනවා. එතකොට එතන තියෙන විකර්ෂයකට වැඩි මට හිතෙන විදිහට ආකර්ෂණයක් කෘමීන්ගේ. එතකොට මේ දේශීය ගොවිතැනේ තියෙන යම් යම් යෙදවුම් වල මේ ස්වභාවිකව මේ පාවිච්චි කරන මේ අමුද්‍රව්‍ය වල මේ විකර්ෂණ ශක්තිය ගොඩක් තියෙනවා. මේක මේ චමින්ද මහත්තයාගේ කතාවේදී තුමා පැහැදිලි කරා එක. එතකොට මේ දැන් ওই මං කියපු ওই වැල් වර්ගයේ පාවිච්චි කරන එකෙන් අපිට කීඩය වදුරට යොදා ගන්න පුළුවන් දේවල්. එතකොට සමහර දිලීර වර්ග මූල පද්ධතියට වෙන හානිය අවම කරන්න පුළුවන් දිලීර වර්ග මේ පොහොර වලට අපි එකතු කරනවා. ෆංගයි, බැක්ටීරියා. ඒතර ෆංගයි වර්ග මේවා එකතු කරපුවාම මෙයා දිලීර වලින් එන්න තියෙන හානි අවම කරනවා මූල පද්ධතියට. ඉතින් මේවා දැනුම හා සම්බන්ධ ගැටලු මිසක්ක විසඳුම් නැති කමක් නෙමෙයි මෙතන තියෙන්නේ. එතකොට දැන් අපේ බයෝෆුඩ් ආයතනයේ නිර්මාතෘ ආචාර්ය සරත් රණවීර මහතා මේවා මේ පිළිබඳ පරීක්ෂණ කරලා මේ දැනුම සමාජගත කරලා තින්නේ 1990 මුල් භාගයේ ඉඳලා. එතකොට අපි ඇත්තටම මේ රජයේ ගත්ත තීරණය මත පොහොර සැපීම බාරගත්ත සමාගමක්ම නෙමෙයි. අපි අපේ ගොවිබිම් වලට දැනට අවුරුදු 20ක් වගේ මම හිතන්නේ කාලයක් තිස්සේ මේ කාබනික පොහොර යෙදවුම් සහ දියර අපි පාවිච්චි කරලා තියෙනවා. ඒ හා සමාන ගොඩනගාගත්ත වෙළඳපොළක් තමයි අපේ ආයතනයේ තියෙන්නේ. ඉතින් මේ වෙනකොට ඒ වෙළඳපොළ ඒ කියන්නේ අපි විශාල කිරීමේ කටයුතු සඳහා ප්‍රධාන විධායක නිලධාරී මහතාත් කටයුතු කරනවා කැනඩාවේ ඉඳලා සංජය දයරත්න මහතා. ඉතින් මේවා අපි කරගෙන යන්න හදන්නේ මේ රටට විදේශ විනිමය අවශ්‍ය ප්‍රමාණයට රැගෙන ඒමට. එතකොට මම ඔයාට ආපු ප්‍රශ්නෙට මම මුලින්ම ආපහු සරයක් එන්නම්. කෘමිනාශක, වල්නාශක කියන දේවල් අපි මේ වාණිජකරණයට ලක් වෙලා ඒ කියන්නේ මේක ඔළුවලට දාලා මේක නැති වුණොත් අපිට වගාවක් නැහැ, මේක නැති වුණොත් අපිට අනාගතයක් නැහැ, මේක නැති වුණොත් අපිට අස්වැන්නක් නැහැ කියන භාවනාවක් කරලානේ තියෙන්නේ මේ රටේ. ඇත්ත කතාව ඒකයි. නමුත් අපි මෙතනින් ඔබට හරියට හිතුවොත් එහෙම අපේ රටේ ඕනවටත් වඩා මේවට විසඳුම් තියෙනවා. හොඳයි. චමින්ද මහත්මයා මේ අපේ රටේ ගොවියන්ට තියෙන ප්‍රශ්න ගැන අපි කතා කරා වැඩසටහන ආරම්භයේ සිට. අලුත් පෙරලියත් එක්ක දැන් ඔබ මතක් කරා මේ වගාව සඳහා සහතික අවශ්‍යයි කියලා පිටරට සඳහා යද්දී ගොවියෙකුට සහතික පත්‍රයක් එක්ක තමන්ගේ නිෂ්පාදනය පිළිබඳ තමන්ගේ ගොවිබිමෙන් එළියට යන වගාව පිළිබඳව යම්කිසි ගුණාත්මක භාවය පිළිබඳව සහතික පත්‍රයක් එක්ක වෙළඳපොළට යන්න පුළුවන් නම් ඒක බොහොම ලොකු වටිනාකමක්. ඒ තත්වයට අපේ රටේ ගොවියන් රැගෙන යන්න බැරිද? පුළුවන්. දැන් අපි ඒක ව්‍යාපෘතියක් කරා අත්තන කඩවල 2014 විතර මේක හෙක්ටයාර අකර 2000 ගානක විතර අපි වැව්වා. අපි ඒක කන්ට්‍රෝල් යුනියන් එකත් උපයෝග කරගත්තා ගැප් සිස්ටම් එකට වවන්න. එතකොට මේ ගැප් සිස්ටම් එකේ තියෙන හාලක් තමයි එළිය මාකට් එකට එන්නේ. ඉතින් මේ ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. දැන් මේක උදාහරණයකට අපි කාබනික දැන් හරිත කෘෂිකර්මාන්තයේ මේ ගොවියෝ වගා කරලා මේව එක්ස්පෝර්ට් මාකට් එකට යනකොට ශම්මිකෝ වගේ අපිට ඒක යුරෝපියන් ඕගනයිසේෂන් එකෙන් සර්ටිෆයිඩ් කරන්න පුළුවන්. ඇමරිකන් USD ඕගනයිසේෂන් එකෙන් සර්ටිෆයි කරන්න පුළුවන්. ඒ වගේම තව ලොකු ආයතන තියෙනවා ලෝකෙ පුරා ඒ වයින් පුළුවන්. ඒ වගේම අපිට SGS එක හරහා ඒ ලැබ් රිපෝට් අපිට අරගෙන ඒගොල්ලන්ගේ සර්ටිෆිකේෂන්ස් ගන්න පුළුවන්. ඒක ලෝකල් වෙළඳපොළට ලංකාවේ වෙළඳපොළට එනකොට අපිට ගැප් සර්ටිෆිකේෂන් සිස්ටම්ස් වලට මේක කරන්න පුළුවන්. උදාහරණයක් තමයි අපේ වී වගාවේදී අපි යම් යම් තාක්ෂණික ක්‍රම පාවිච්චි කරන්න වෙන ඉදිරියේදී. උදාහරණයක් ඇරියට ට්‍රාන්ස්ප්ලාන්ටින් සිස්ටම්ස්, පැරෂූට් ක්‍රමයට වී වගා කිරීම. එතකොට අස්වැන්නු ලැබීම හරි ඉහළයි. දැන් අපි කරන්නේ පාරම්පරික ක්‍රමවලින් ගොවියෝ දැන් ආපු උපකල්පනය කරපු ක්‍රම මත තමයි වී වගා කරන්නේ. එතකොට රසායනික පොහොර දැම්මත් ඒගොල්ලන්ට එච්චර අස්වැන්නක් ඇවිල්ලා නැහැ. දැන් අපි කාබනික පොහොර වලින් අපි ඔවුන්ට කියලා දෙනවා මේ විදිහට කරන්න කියලා. මොකද රජයට ඉදිරියේදී අපිට ලොකු බජට් එකක් ඉතුරු වෙලා තියෙනවා රජයක් හැටියට මං හිතන විදිහට මේ අපිට වැඩ කරන්න. ඉතින් අපි මම හිතන්නේ රජය ඒක උදව් කරයි ඒකට. ඒකේ තාක්ෂණික ක්‍රම උපයෝගී කරගන්න. ඊට පස්සේ අපිට ත්‍රිවිධ හමුදාව ලැබිලා තියෙනවා මේ සඳහා යන්න. උන්ට තාක්ෂණික අවබෝධය ඉහළ ලෙස තියෙනවා අලුත් නිර්මාණ කරන්න. වගේම ගොවි සංවිධානයක නිර්මාණ කරලා තියෙනවා. ඒ උදාහරණයකට කියන්නම් මම දුරශී දැන් කොම්පෝස්ට් පොහොර ඒක මේ මිනිසුන්ට හදාගන්න කාබනික පොහොර හදාගන්න මිනිස්සු එක යන්ත්‍ර නිර්මාණ කරා මේ දවස් ටිකට. කෙසල් කොට දැම්මා මේක පවුඩර් වෙලා එන්න. දැන් කලින් ඕවා දේවල් හිතුවේ නැහැ. නමුත් මිනිස්සු දැන් ධනාත්මකව හිතන්න අරන් මේ දේ. මම කියන්නේ ඒකයි දැන් මොන හරි දෙයකට අර අපි ගඟට බහින්න ඕනේ ගඟේ පීනන්න ඒ වගේ මිනිස්සු දැන් ඒකට යොමු වෙලා තියෙන්නේ. ඉතින් මේක
හැම වෙලේම මම මිනිසුන්ට දෙන එකම දේ තමයි අපි සයිකොලොජි හිතන්න ඕනේ ධනාත්මකව. අපි හිතුවොත් අපි මේ ටාගට් එකට යනවා. මේ අරමුණට යනවා. එතකොට අපිට මේකට ගේන්න පුළුවන්. ඒ වගේම තමයි මිනිස්සුන්ට සුබදායක කියන්නේ පරිසරයට හිතකාමී ආහාර නිෂ්පාදනය කළා. ඒ ආහාර වැළඳීමේ අවස්ථාව ලබා දීම ඉතාමත්ම කෙටි කාලීනව මිනිසුන්ට ලැබෙනවා. දැනටත් ඒ දේවල් වෙනවා. ඉතින් අර යම් දේවල් වලදී සම්මික වගේ අලිය පොඩි මේක මෙහෙමයි කියලා ඒ වගේ යම් පසුබිම් වෙනවා ප්‍රශ්න එනවා. නමුත් ඒවා මේ සාර්ථකව නැහැ 100%ක්. නමුත් ගොවියෝ අද ඒක පළදරනවා. උදාහරණයකට දැන් මම මේ කොහෙද මේ කරඳගොල්ල ඒරියාවේ කුරුණෑගල අපි එහෙ කරා මේ සුවඳල් වගාවල් වලට අපේ පොහොර පාවිච්චි කරලා තිනවා. ගොවියෝ ඒ නිසි ලෙසම පාවිච්චි කරලා තිනවා. ඉතින් අද අස්වැන්න හොඳටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට මේක ගෙනියන්න පුළුවන්. බැරි කමක් නැහැ. ගොවියන්ට සර්ටිෆයිඩ් හාලක් ඉස්සරහට මාකට් එකට ගේන්න පුළුවන්. අපිට ඒ වගේ සංවිධාන උපයෝගී කරගෙන වැඩ කරන්නත් පුළුවන්. ඒතර ගොවියොන්ට ඒ සිස්ටමැටික්ලි සිස්ටම්ස් හඳුන්ලා දුන්නාම ඒගොල්ලන් ඒ උපයෝගී කරගත්තොත් ඒකට හොඳ මිලක් ගන්න පුළුවන්. එතකොට රටට ඒ දේ වෙනවා. විදේශ විනිමය අපිට ගලාගෙන ගන්නත් පුළුවන්. ඉතින් මේ හැමදේම තියෙනවා. උදාහරණයකට අපේ රටේ සල්ලි තිතුරු වෙනවා. විදේශ විනිමයත් අපේ රටට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපිට පොඩි කාල සීමාවක් තුල ඉස්සරහට ඉදිරියේදී මේක ජය ගන්න පුළුවන්. ශම්මි මහත්මයා අපේ රටේ මේ කෘෂි කර්මාන්තය සම්බන්ධව අනාගත පරපුරට දැනුම ලබා දීමේ ක්‍රියාවලිය මොන වගේද? ප්‍රමාණවත්ද ඔබතුමා හිතන්නේ? ඔව්. මෙතෙන්දී දුරාශි මට පොඩි දෙයක් මේ චමින්ද මහත්තයා කියපු දෙයට පොඩ්ඩක් ඇඩ් කරන්න තියෙනවා. අර මේ ඔය අර සර්ටිෆිකේෂන් එක ගැනදී මේ ඕගනික් සර්ටිෆිකේෂන් කියන එකට ලංකාවේ ඒ සඳහා බලපත්‍ර අධිකාරී ආයතන තියෙනවා. මේ ඕගනික් සර්ටිෆිකේෂන් එක අපිට මේ පොළොවේ යථාර්ථයක් කරන එක එච්චර ගැටලුවක් නෙමෙයි ඇත්තටම. ඒ කියන්නේ අපි මේ කාබනික වගාවට හුරු වෙනකොට විදේශ වෙළඳපොළ මේ ඕගනික් නිෂ්පාදන හරහා ආක්‍රමණය කරනවා නම් මූලිකම අවශ්‍යතාවය තමයි මේ කාබනික සහතිකය කියන එක ඕගනික් සර්ටිෆිකේට් කියන එක. මේකට රාජ්‍ය අනුග්‍රහය සහ අමාත්‍යාංශ අනුග්‍රහයත් එක්ක පෞද්ගලික අංශයේ මැදිහත් වෙලා මේ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කරලා මේ ඕගනික් සර්ටිෆිකේෂන් කියන වැඩපිළිවෙල ලංකාව පුරාම ක්‍රියාත්මක කරලා ගොවියාට යම්කිසි සුරක්ෂිත භාවයක් යම්කිසි මේ කියන්නේ තමන්ගේ ප්‍රෞಢත්වයක් තමන්ගේ අස්වැන්නට ප්‍රෞಢත්වයක් එකතු කරන්න පුළුවන්. එතකොට දැන් දෙවනීට අහපු ප්‍රශ්නේ ඉදිරියේදී අනාගත පරපුර මේ ගොවිතැන කරගෙන යයිද කියන එකනේ මම හිතන්නේ දුලක්ෂ මගෙන් ඔව් ඇහුවේ අපේ ඉදිරි පරපුර මේක කරගෙන යයිද කියන එකනේ. එතකොට ඒ ඉදිරි පරපුර කාබනික ගොවිතැන කරගෙන ඉදිරියට යනවා නම් ඒ සඳහා පසුබිම අඩිතාලම අපි දැම්ම සකස් කරගත යුතු වෙනවා. අපි ඒක දැම්ම සකස් කරගත යුතු වෙනවා. ඒකට හේතුව මොකද අපි දැනටත් ප්‍රමාද වැඩි. ඒ කියන්නේ අපි අර මුලින්ම දැනගත යුතු කාරණේ වන්නේ අපි දැන් කල්පනා කරලා බැලුවොත් එහෙම බලන්න පාසල් විෂය ධාරාව තුර මොකද්ද තියෙන්නේ කියන එක. පාසල් විෂය ධාරාව තුර අපි පොඩි කාලේ මේ වතු වැඩ කියන අංශයක් තිබ්බා. එතකොට කෘෂිකර්මය කියන විෂය ඉතා පුළුල් ලෙස තිබුණා. නමුත් අද කෘෂිකර්මය කියන විෂය පිළිබඳ පාසල් විෂය නිර්දේශය තුළ ඒ තරම් ලොකු ප්‍රමුඛතාවයක් නැහැ. ඉතින් වතු වැඩ කියන එක එතකොට අර මේ පරිසර ක්‍රියාකාරකම් වගේ දේවල් මේ ශිෂ්‍යයන් තුළ දැනට ආකල්පම වශයෙන් විෂය පද්ධතිය ඇතුලේ නැහැ. එතකොට වාරි කර්මාන්තය පිළිබඳ අපි කොහොමද ස්වයංපෝෂිත ජාතියකට ජීවත් වෙන්නේ මේ දැනුම නැහැ. එතකොට මේ ආකල්පෙම වෙනසක් ඇති කරන්න නම් අපි ඉදිරියට පරම්පරාව මේක අරයි යන්න නම් අපි එතනින් ආපහු සැරයක් පටන් ගන්න වෙනවා මේක. මොකද සාරධර්ම වලින් පරිපෝෂිත නොවූ ජාතියකට මේකේ තියෙන වටිනාකම ගැන අවබෝධ කරලා දෙන්න ටිකක් අමාරු වෙයි. ඒ ශිෂ්‍යයන්ගෙන් පෞල් ලේඛකයන් ඒක පටන් ගන්න වෙනවා. එතකොට අපි පාසල තුල මං හිතනවා අපේ අධ්‍යාපන විෂය නිර්දේශයට හරිත කුෂිකර්මාන්තය වස විසින්තොර හරිත කුෂිකර්මාන්තය එම යෙදවුම් මේවා පිළිබඳ පුළුල් දැනුමක් අපි ආපෝසරයක් අපි විෂය නිර්දේශයට ඇතුළත් කරන්න එනවා. ගහකොළට පරිසරයට ආදරය කරන දරු පරපුරක් ඇති කරන්නට නම් ඒ සඳහා ඕන කරන පසුබිම පාසල තුල ගෙවතු වගාවල් තුලින් ඒ සංකල්ප තුලින් නැවතත් ඇති කරන්න වෙනවා. එතකොට ඒ මූලික හැඩගැස්ම thinking එක ඒ කියන්නේ perception එක එහෙම නැත්නම් ඒ සඳහා ක්‍රියාකාරකම් තුලින් හැඩගැස්ම ඇති වෙනවා. ඒ හැඩගැස්ම තුලින් සුභවාදී වෙලා මේක ධනාත්මක වෙනවා චින්තනය. එහෙම නැති වුණොත් වෙන්නේ ඊළඟ පරම්පරාවලුත් කැමර දෙන්නේ රසායනික පොහොරයි තෙල් බෙහෙතුයි දෙන්න කියන එක කියලා. එතකොට අපි ඒ සහ කුෂිකර්මාන්තයෙන් එළියට එන අපි හිතමු මේක උපාධිධාරීන් වෙන්න පුළුවන්. මේකට හරිත කුෂිකර්මාන්තය කියන විෂය ඊටාම පුළුල් එකතු කරන්න වෙනවා. ඒ නිලධාරීන්ගේ දැනුම නියමාකාරයෙන් මේ සංවර්ධනයේට මේ වැඩපිළිවෙලට දායක කරගන්න ඕනේ. ඔවුන්ට අවශ්‍ය පහසුකම් දීලා ඔවුන්ව හරි විදිහට
නිරීක්ෂණය අධීක්ෂණය කරලා ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ අපි හිතන්නේ ඇසෙස්මන්ට් එකක් කරලා මේ කට්ටිය හරියට එකතු කරගත්තොත් මේ ඉදිරි පරම්පරාව මේ සඳහා යොමු කරගන්න ඕන කරන ගයිඩ්ලයින් එක එහෙම නැත්නම් මාර්ගෝපදේශකත්වයේ සකස් කරන එක අපිට එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. දැනට තියෙන්නේ අරක අපේ ગેප් එකක් තියෙනවා. ලොකු පරාසයක් තියෙනවා. එක කොනක් මෙතන එක කොනක් මෙතන. මේක අපි එකට එකතු කරගන්න ඕනේ. මේක එකට එකතු කරගන්න නම් අපි පාසලේ ඉඳලම දැන් මේක ඉදිරියට පටන් ගන්න ඕනේ කියන එක මම විශ්වාස කරනවා. හොඳයි, කාලාත්‍රේ කතා බහෙන් අපිට විරාමයක් ලබා ගන්න වෙලාව ඇවිල්ලා. මේ අපි ලබා ගන්න අවසන් විරාමයේ විරාමයෙන් අනතුරුව අපි නැවතත් කතා කරමු හරිත ගොවිතැනේ අභියෝග පිළිබඳව. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද අපි කතා කරමින් හිටියේ හරිත කෘෂි කර්මාන්තය පිළිබඳව. අද මාතෘකාව හරිත ගොවිතැනේ අභියෝගය. ඔබතුමන්ලා දෙපළම මේ ජනාධිපති කාර්ය සාධන බලකායක සමාජිකයන් දෙපළක්. මොකක්ද ඒ? ඇත්තටම මේ ජනාධිපතිතුමා හරිත කෘෂි කර්මාන්තය ජාතික ප්‍රතිපත්තියක් හැටියට රටේ ස්ථාපිත කිරීමට ගත්ත තීරණයත් එක්ක දීර්ඝකාලීනව මේ සඳහා සැලසුම් සකස් කරගත යුත්තේ කෙසේද, අපේ ඉදිරි ක්‍රියාමාර්ගය මොකක්ද පිළිබඳව සොයා බැලීමට සහ ඒවා ක්‍රියාත්මක කිරීමට හරිත කෘෂි කර්මාන්තය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබුවා. එතකොට එතෙන්දී එම ප්‍රතිපත්තිමය තීරණය සාක්ෂාත් කරගන්නට අපි සියලු දෙනාම දැඩි වගකීමකින් යුතුව මේ වෙලාවේ අපකප වී වැඩ කරනවා කියලා කිව්වොත් ඒක නිවැරදි. ඒ සඳහා අවශ්‍ය කරන දීර්ඝකාලීන සැලසුම් සහ කෙටිකාලීන සැලසුම් ඒ වගේම අපි අතරමඟ ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්නේ කෙසේද, සැලසුම් වලට අවශ්‍ය කරන වැඩපිළිවෙල මොකක්ද කියන එක ගැන මේ වෙනකොට කටයුතු සම්පාදනය කරමින් පවතිනවා සහ ඒ සඳහා අවශ්‍ය කරන වැඩ කටයුතු බලකාය හරහා සිදුවෙමින් පවතිනවා කිව්වොත් නිවැරදි. මේ ප්‍රතිපත්තියේ තියෙන වැදගත්කම දලශමාවර මුලින්ම කිව්වා වගේ අපිට දැනෙන්නේ මේ හෙට අනිද්දා ලබන අවුරුද්දේ නෙමෙයි, තව ඉදිරි පරම්පරා කීපයකදී. එතකොට මේ ගත්ත ප්‍රතිපත්තිය නිසා රටේ ඇතිවෙන සමාජ්‍ය ආර්ථික සහ සෞඛ්‍යමය පරිවර්තනය රටට ධනාත්මක විදිහට, සුබවාදී විදිහට, ඉතාමත්ම විශාල විදිහට බලපානවා කියලා කිව්වොත් ඒක නිවැරදි. මෙහිදී අපි සඳහා ත්‍රිවිධ හමුදාවත් දැනට සම්බන්ධ වෙලා තියෙනවා. අවශ්‍ය වෙලා තියෙන්නේ රටේ කාබනික පොහොර නිෂ්පාදනය ඒ හා සම්බන්ධ ගැටලු වලට අවශ්‍ය කරන විසඳුම් ලබා ගැනීම සහ පොහොරවල ගුණාත්මක භාවය ඉහළ නංවා ගැනීම, අවශ්‍ය දැනුම, තාක්ෂණය ගොවියා දක්වාම රැගෙන යාම. මේ වගේ ඉතාමත්ම දැවැන්ත කාර්යභාරයක් මේ බලකාය හරහා දැනට කැටිකොට තියෙනවා කියලා කිව්වොත් නිවැරදි. අපි සියලුම සමාජිකයන් මේ වෙනුවට ඒ අදාළ වගකීම් ඉෂ්ට කරන්නට කැප වෙලා ඉන්නවා. මෙතෙන්දී තාක්ෂණ ක්‍රමවේදයන් මේ හරහා, ඒ කියන්නේ රාජ්‍ය ප්‍රතිපත්තිය ඇතුළත අවශ්‍ය කරන තාක්ෂණයට අපි සියලු දෙනාම මහන්සි වෙනවා කියලා කිව්වොත් නිවැරදි. එතකොට සම්ප්‍රදායික ගොවිතැනත් අපි දියුණු කරගන්නේ කෙසේද? ඊට අවශ්‍ය කරන තාක්ෂණ දැනුම අපි ලබා දෙන්නේ කෙසේද? ඒ සඳහා අපි හරියට බැලුවොත් එහෙම දුලාශි දැන් ඍජු වක්‍ර රැකියා. දැන් අර චමින්ද මහත්තයා කිව්වා වගේ දැන් නිකන් හිතන්න ව්‍යවසායකයන් බිහි වෙන්න පුළුවන් ග්‍රාමීය මට්ටමේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය කොම්පෝස්ට් කියන සංකල්පයෙන් බැහැර වෙලා ගුණාත්මක ජෛව ඝන පොහොර කියන තැනට ඒ ව්‍යවසායකයන් ගෙනාවොත් ගුණාත්මක ජෛව පොහොර වලට නියමිත මිලක් අපිට දීලා ඒවා අදාළ ආයතන හරහා මිලදී ගන්න පුළුවන්කමක් ලැබුණොත් එතෙන්දී ඒ ව්‍යවසායකයෙක් බිහි වෙනවා. ඒ වගේම ගුණාත්මක බවින් ඉහළ පොහොර නිෂ්පාදනයකුත් සිද්ධ වෙනවා. ඉතින් මේ ලංකාවේ මේ වගේ ඍජුවක්‍ර රැකියා බිහි වෙන්න පුළුවන් අවස්ථාවන් ඉතාම විශාලයි. මේ සඳහා අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදකයන් දැනටත් බිහි වෙලා තියෙනවා. අපි ගත්තොත්
පොල් ආශ්‍රිත කර්මාන්ත වලින් ඉවත ලන අපද්‍රව්‍ය, තේ ආශ්‍රිත කර්මාන්ත වලින් ඉවත ලන අපද්‍රව්‍ය. එතන ගියාම මේ වගේ අපි කියනවා urban waste කියලා. බැරලෝ වලින් තොර ගුණාත්මකවම ඉහළ urban waste එහෙම නැත්නම් ඒ කසල ආශ්‍රිතව නිෂ්පාදනය කරන compost. ඒකම අපි කුකුල් පොහොර, ගොම, එහෙම නැත්නම් ලීකුඩු වගේ දේවල්, එළු පොහොර මේ වගේ දේවල් වලින් හදන මේ කොම්පෝස්ට් වල ගුණාත්මක භාවය වැඩි කරන්න පුළුවන් ක්‍රමවේද. ඒතකොට මෙන්න මේ වගේ පුළුල් කාර්යභාරයක් ඇතුළත තමයි බලකාය ක්‍රියාත්මක වෙන්නේ කියන එක නිවැරදි. එතකොට මේක ඊටාම දීර්ඝකාලීන සැලසුමක්. මේ සැලසුම අපිට එක රැයින් එක සුමානෙන් යථාර්ථයක් කරගන්න බැරි වෙයි. නමුත් අපි කෙටි කාලීන සැලසුම් වලට ඉස්සෙල්ලා විසඳුම් හොයා ගන්නවා. ඒ කියන්නේ අපිට තියෙන ඊළඟ අභියෝගය තමයි යලකන්නේ ගැටලුවක් නොවි යථාර්ථයක් කරගන්න එක. ඒ සඳහා අවශ්‍ය කරන සියලුම වැඩපිළිවෙල මේ වෙනකොට සකස් කරමින් පවතිනවා. අපිට විශාල සහයෝගයක් ලබා දෙනවා මේ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය, එහි ලේකම්තුමා ඇතුලේ නිලධාරි මණ්ඩලය, එතකොට අපේ ගරු රාජ්‍ය ඇමතිතුමා, ඇමතිතුමා, එතකොට මේ සියලුම නිලධාරීන්, ප්‍රියාතික පොහොර ලේකම් කාර්ය අධ්‍යක්ෂතුමා, එතකොට මේ විද්වත් එතකොට තාක්ෂණ කමිටුව මේ වෙනකොට විශාල වැඩ කොටසක් මේ සම්බන්ධයෙන් කරගෙන යනවා. මොකද අපි ඔක්කොම මේ අනුබද්ධ වෙලා ඉන්නේ මේක මහ පොළොවේ යථාර්ථයක් කරගෙන ඊටාම නිරෝගිමත් රටක්, නිරෝගිමත් ජාතියක් ඉදිරියේදී බිහි කරගන්න. අපි යන්න ඕනේ වකුගඩු රෝගල් හදන තැනට නෙමෙයි. එතනින් ගියාම පිළිකා රෝහල් විශාල කරන තැනට නෙමෙයි. රුධිර පාරවිලයන මධ්‍යස්ථාන වැඩි කරන තැනට නෙමෙයි. අනුරගන්න බැරි ලෙඩ වලින් අපේ මිනිස්සු මැරෙන තැනට නෙමෙයි. අපි යන්න ඕනේ මොකද්ද මේකේ හේතුව? අන්නේ හේතුවටයි අපි ප්‍රතිකාර කරන්න ඕනේ. අන්නේ හේතුවට ප්‍රතිකාර කරන දැවැන්ත වැඩපිළිවෙල තමයි මේ රාජ්‍ය ප්‍රතිපත්තිය හරහා රටේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ සඳහා විශාල කාර්යභාරයක් කරන්න අපි කාර්යසාධක බලකාය හැටියට අපකපෙවි ඉන්නවා කිව්වොත් නිවැරදි. චමින්ද මහත්මයා 2021 අප්‍රේල් මාස වෙනකොට 105ක්ව තිබුණු කාබනික පොහොර නිෂ්පාදනය පසු කාලීනව 85ක් දක්වා වර්ධනය වුණා කියලා කියනවා. මොකක්ද රහස? ඇත්තද මේ කතාව? සංඛ්‍යාලේඛනයේ නිවැරදිද? නෑ, ඒක ඇත්තටම ගත්තම මේක සාර්ථකයි. ඒක බැලුවම අපි මුලින් අප්‍රේල් මාස වෙනකොට 105ක තත්ත්වක තමයි තිබ්බේ. හැබැයි මේ වෙනුවෙන් ශම්මි මහත්තයා කිව්වා වගේ ලොකු කැපකිරීමක් කරා මේකේ. නිෂ්පාදක හැටියට අපි රාජ්‍ය ආයතනවල හිටපු සියලු නිලධාරීන් දිවෑරෑ නොබලා වැඩ කරා. ඇත්තටම කිව්වොත් ඒ කෘෂිකර්ම අමාත්‍යාංශය, රාජ්‍ය අමාත්‍යාංශය, ඊට පස්සේ මේ විද්වත් ටෙක්නිකල් කමිටි එක, ඊට පස්සේ ගොවි ජන සේවා මධ්‍යස්ථාන, පොහොර ලේකම් කාර්යාල, සමාජලාට සෙන්සුරාදිරිදත් වැඩ කරා මේකට මේ ගොවින්ගේ ප්‍රශ්න විසඳන්න මේ දේවල් වල. ඉතින් මේ තිරේ පිටිපස්සේ ලොකු පිරිසක් රංගනය කරා. ලොකු පිරිසක් හිටියා අපිත් එක්ක. දිවාරය නොබලා මේ හැමෝම වැඩ කරා. මගලට ස්තුතියක් පුද කරනවා මේ අවස්ථාවේ. එහෙම කරපු නිසායි. මොකද තනියෙන් කරන්න බෑ. තනියෙන් කාට රට පොහොර දෙන්න බෑ. මේ හැමෝටම ටීම් වර්ක් එකක් කියලා දෙයක් තියෙනවා. අපේ රටේ අපි ඇති කරගන්නත් ඕනේ මේ ටීම් වර්ක් එක. ප්‍රශ්න තියෙනවා. එක දේවල් වෙන්න පුළුවන්. නමුත් අපි හිත රිදීම් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒවා අවස්ථාවලට ඒවා අපේ හැමදේටම ප්‍රායෝගික කරගෙන ඒවා ඉදිරියට යන්න පුළුවන්. අපි ටාස්ක් ෆෝස් ටීම් එක හැටියටත් ජනාධිපතිතුමාගේ සැලැස්ම හැටියටත් අපි කටයුතු කරන්නේ එහා සමානව. අපේ කිසිම ભેදයක් නැහැ. අපි හැමෝටම එක හා සමානව සලකනවා මේ ගමන යන්න. ඉතින් අපි ඔක්කොමල්ලම එක උපයෝගී කරගෙන සියලු නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, අමාත්‍යාංශ ලේකම්වරු සියලු දෙනාම අපිට සහයෝගය දුන්නා. මේ තත්ත්වයට ගේන්න ඉදිරියේදීත් ඒගොල්ලන් එක හා සමානව මීට වැඩ කරන්න කැමතියි. ඔවුන්ගෙන් අපි ඊට වැඩිය වැඩ පිරිසක් අපි ඉල්ලා සිටිනවා. මොකද අපි පොහොර නිෂ්පාදනය කරලා බෙදා හැරීම පමණක් නෙවෙයි, එතනින් එහා ලොකු යාන්ත්‍රණයක් තියෙනවා ඒක ඇතුලේ. මේ යාන්ත්‍රණයට නිලධාරීන් සියලු දෙනාම වැඩ කරන්න ඕනේ. ඒගොල්ලන් එහා සමානව වැඩ කරා. දැන් මේක ගොඩක් ඒගොල්ලන්ට අත්දැකීම් තියෙනවා මේකේ. ඉතින් ඉස්සරහට මේ අත්දැකීම් පුළුල් කරගෙන මේ ගමන දිනන්න පුළුවන් කියන එක මම අනිවාර්යයෙන්ම ප්‍රකාශ කරනවා. මේ පාරෙන් එළඹෙන යලකන්නේ ඊටාත්ම සාර්ථක යලකන්නයක් බවට පත් කරන්න අපි දැන්ටම සූදානම් වෙලා සිටිනවා. සියලුම ගොවීන්ට අවශ්‍ය පොහොර නිසි වේලාවට පෙර ලබා දෙන්න අපි ප්ලෑන් කරනවා. අනිවාර්යයෙන්ම ඒක අපේ ඩියුටි එකක්. අපි ඒක එකතු වෙලා තියෙන ක්‍රියාත්මක වෙලා තියෙන දෙයක්. අපි ඒක අනිවාර්යයෙන්ම කරනවා. ජය ගන්න එක මහ දෙයක් නෙමෙයි. ඒක පුළුවන්. හැම වෙලේම ධනාත්මකව හිතුවොත් ඕන දෙයක් අපිට යන්න පුළුවන්. අපේ යටිහිතේ තියෙන්න ඕනේ අපි මේක ගන්නවා කියන එක. ඒකට අපිට අනිවාර්යෙන් අපිට ඒකට යන්න පුළුවන් ඒ කමන. ශම්මි මහත්මයා මේ ඔබතුමා ආරම්භයේ ඉඳලම වැඩසටහන දැන් අවසන් වෙන්නත් ළඟයි. මේ දක්වාම කිව්වේ අපේ රටේ තියෙන පිළිකා රෝහල්, වකුගඩු රෝහල්, රුධිර පාරවිල්න මධ්‍යස්ථාන මේ දේවල් හැම දෙයක්ම ඇති වෙලා දෙන්නේ අපි කාලයක් තිස්සේ ගත්ත රසායනික පොහොර යෙදූ ආහාර නිසා කියලා. දැන් පෙරලියක් ආරම්භ වෙලා තියෙනවානේ. හරිත කෘෂි කර්මාන්තය සඳහා මුළු රටම
යොමු වෙන්න තීරණය කරලා තියෙනවා. දැන් ඒ සඳහා වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ හරිත කෘෂි කර්මාන්තය තුලින් අපේ රටේ තියෙන රෝහල් අඩු කරගන්න නැත්නම් නිරෝගී මිනිසුන් වැඩි කරගන්න පුළුවන් වේද? ප්‍රශ්නෙට පිළිතුරු හම්බෙයිද අපිට? ඒක අපිට කාලයත් එක්ක ඒ ප්‍රශ්නෙට විසඳුම් හම්බෙයි. අපිට දැනෙනවා නම් අපේ දිනපතා පිළිකා රෝහල ලියාපදිංචි වෙන රෝගීන් සංඛ්‍යාව අපේ අඩු වෙනවා නම් වකුගඩු ඉල්ලලා දුක් විඳින මිනිස්සු අඩු වෙනවා නම් රුධිර පාරවිලනය කරන මිනිස්සු අඩු වෙනවා නම් එතකොට අපේ වතුරේ බැරලෝහ අඩු වෙලා ජෛව පද්ධතිය නැමෙත ස්ථාපිත වෙලා නිරෝගීමත් ග්‍රාමීය මට්ටමේ ඉඳලා නගරය දක්වා නිරෝගීමත් ජාතියක් බිහිවෙන අඩිතාලම වැටලා තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම යථාර්ථයක් වෙනවා. මොකද දැනට අපිට කොහේවත් කියන්න බෑ. අපි උදාහරණයකට ගත්තොත් අපි ගමු නයිට්‍රජන් යදවුමක් උදාහරණයකට යූරියා කියන එක ගමු. අපි යූරියා කියන එක මම හිතන්නේ 146කට වැඩිය නයිට්‍රජන් තියෙන ප්‍රභයක් කියලා කියනවා. ඒතකොට මේ සාමාන්‍යයෙන් මේ කෘත්‍රිම යූරියා වල මේ ශාකයකට උරා ගන්න 100ට එකක් නැත්නම් දෙකක් වගේ ප්‍රමාණයක් අනිත් සියලුම දේවල් හේදිලා ගිහිල්ලා අපේ ජලාශවල අපි ජල ප්‍රභවවල නැත්නම් පසේ තැම්පත් වෙනවා. මේකෙන් පස નિසර වීමක් මිසක් පසේ ඒ ශාකයට උරා ගන්න ප්‍රමාණය අරුණකොට ඊටු ටික ශාකයට උරා ගන්නේ නැහැ. ඒක හේදිලා යනවා. එතකොට අපේ ජලයේ සංයුතිය බැරලෝහවල ප්‍රමාණ මේ සියලුම දේවල් නිසා අපි උදාහරණයක් හැටියට අපි මොන විතර්ක තර්ක ගෙනහැර පෑවත් අපි යථාර්ථය ගැන කතා කරනවා නම් ඒකේ අනුරාධපුර පොළොන්නරුව ඒ විශාල වශයෙන් වී වගා කරන ඒ ගොවි සංවිධාන එහෙම නැත්නම් ඒ ගම්මාන දිහා බලනකොට අපිට ඒක පැහැදිලිව පේනවා. එතකොට මේ ප්‍රශ්නෙට විසඳුමක් කියන එක අපේ අතේම තියෙනවා. අපි මෙතනින් පටන් ගත්තොත් අපිට යම්කිසි කාලයක් ඇතුළතදී අපිට බලා ගන්න පුළුවන් වෙයි. මොකද ඊ타ත්ම පෝෂජනක එහෙම නැත්නම් වසවිසින් තොර ආහාර රටාවකට වසවිසින් තොර වතුර ටිකක් බොන්න. ඒ කියන්නේ අපිට හුරු පරිණි රටාවට අපිට යන්න පුළුවන් වුණොත් අපිට එතනදී අපිට බලා ගන්න පුළුවන් ඇත්තටම මේකද හේතුව කියන එක. නමුත් අපේ කිසි කෙනෙක් එතන ඒ தත්ත්වය පිළිගන්නට දැනට කැමැත්තක් නැති තත්ත්වයක් පේනවා මේ කතා බහ යම් තැන්වල වෙන විදිහට. නමුත් යථාර්ථයේ මහ පොළොවේ ඒකයි. අපිට බෝතල් කළපු වතුර බොන්නේ අපිට අද අපේ ජල මූලාශ්‍රයකින් වතුර ටිකක් බොන්න පුළුවන් කමක් තියෙනවද? නැහැ. ගොවියා පාවිච්චි කරන බෝතලෙත් විසි කරන්නේ වතුරටමයි. එතකොට දාන රසායනික යෙදුම් ටිකත් එකතු වෙන්නේ වතුරටමයි. කෘමිනාශක වල්නාශක ටික එකතු වෙන්නේ වතුරටමයි මේ මහ පොළොවටමයි. එතකොට ටොන් මිලියන ගාණක් මේ වෙනකොට අපේ මහ පොළොවට වසවිස එකතු වෙලා ඉවරයි. පස මුඩු වෙලා ඉවරයි. එතකොට මේක වෙනස් කරලා මේ ජෛව පද්ධති යථාර්ථයක් බවට පත් කරගත්තොත් මේ සෞඛ්‍ය ක්‍රමක්‍රමයෙන් අපේ සමාජයට නැවත ආගමනය වෙනවා. ඒක අනිවාර්යෙන් වෙනවා. අපි හරි විදිහට හිතලා මේ පිළිබඳ දෙගිඩියාවෙන් කතා කරන්නේ නැතුව මේ ක්‍රමයට හරියට අනුගත වුණොත් එහෙම මේ රටේ සෞඛ්‍ය සඳහා යන මේ දැවැන්ත ආයෝජනය එහෙම නැත්නම් ඉච්ඡා බංගත්වයටපත් වෙන අපේ ගොවි පවුල් නිකමට හිතන්න වකුගඩුවක් නැති මිනිස්සෙගේ ජීවිතයට මොකද වෙන්නේ කියලා. පිළිකාවක් හැදිච්ච මිනිස්සෙගේ ජීවිතයට ඒ පවුලට ඒ පසුබිමට මොකද වෙන්නේ කියලා හිතන්න. එතකොට අපි මේව ගැන හිතන්නේ බලන්නේ නැතුව නිකන් බොරුවට කැමර දීලා වැඩක් නැහැ. අපි මේ தත්ත්වෙ නැති කරගන්න ඕනේ. ඒ தත්ත්වෙ නැති කරගන්න නම් අපි මූලයට බෙහෙත් දෙන්න ඕනේ නැතුව මූලයෙන් ඇති වෙන ඵලයේ පස්සේ ගිහිල්ලා තේරුමක් නැහැ කියලා මම කියන්නේ. හොඳයි. කාලාත්‍රේ කතාබහ තුලින් අද අපි කතා කරේ හරිත ගොවිතැන පිළිබඳව. අද අපි තෝරගත්ත මාතෘකාව හරිත ගොවිතැනේ අභියෝගය. ඒ අභියෝගය මේ කාලවකවානුවේදී අපි මුක්ති විඳිනවා. රටේ හැම තැනම මේ වෙනුවෙන් අරගල තියෙනවා. අපි දන්නවා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉල්ලා අස්වීම දක්වා ප්‍රශ්නය දුරදිග ගියා. ගොවියෝ පාරට බැස්සා. ප්‍රශ්නවලට පිළිතුරු හෙව්වේ නැහැ කවුරුත්. තැන තැන කතා තිබ්බට කිසිම තැනක නිසි පිළිතුර වෙනුවෙන් සබුද්ධික විචාරයක් සිද්ධ වුණාද කියන ගැටලුව රටේ හැමතැනම තිබ්බා. ඒ නිසා ඒ රික්තකය වෙනුවෙන් චරණ අපි කාලාත්‍රේ කතාබහ තුලින් පෙනී හිටියා. ඒ නිසායි අද අපි හරිත කෘෂිකර්මාන්තය ගැන කතා කරේ. අද අපි තෝරගත්ත මාතෘකාව හරිත ගොවිතැනේ අභියෝගය. ඒ අභියෝගය ගැන දැන් ඔබට මොනවට පැහැදිලි ඇති බව අපිට විශ්වාසයි. අද සාකච්ඡාව අවසන් කරන්නට අපිට කාල වේලාව ඇවිත් අද සාකච්ඡාව අවසන් කරන්නට කලින් අද එක් වූ විද්වත් මණ්ඩලය යලිත් මතක් කරන්න සූදානම්. අද අපිත් එක්ක එකතු වුණා බයෝෆුඩ්ස් පුද්ගලික සමාගමේ
සාමාන්‍ය අධිකාරී මෙහෙයුම් ශම්මි කිරින්දේ මහත්මයා ඒත් එක්කම අද වැඩසටහන සඳහා එකතු වුණා. RKG Bio Green Farm වෙනුවෙන් එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ සහ උපදේශක චමින්ද හෙට්ටි කංකානමගේ මහතා. දෙදෙනාටම අපි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්. හොඳයි, කාලාත්‍රේ කතාබහ වැඩසටහන තුලින් අපි අද සමුගෙන යන්නේ ඔබට අදට වඩා යහපත් වූ හෙට දවසක් ප්‍රාර්ථනා කරමින්. අයිබෝවන්.